හරි PR 205 සබ්ජෙක්ට් එකේ Introduction to NC Technology කියන පාඩම කවර් කරන්න දාන කුප්පිය තමයි මේක. මේ කුප්පියේදී අපි කවර් කරන්න බලාපොරොත්තු වෙනවා ලෙක්චර් නෝට් එක මුලින්ම එක්ස්ප්ලেইন කරනවා. ඊළඟට G code M code ඒ කියන්නේ NC code ඒක එක්ස්ප්ලেইন කරනවා. ඊළඟට exercise දීලා තිබ්බ exercise එක හරිය නැත්තම් මම එකක් තියලා හරි වෙලාව හැටියට තමයි කරලා ඊළඟට පාස් පේපර් එකේ තියෙන ප්‍රශ්නයක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ගොඩක් ඈතට පාස් පේපර්ස් කරන්න බෑ. මොකද ඊට කලින් තිබ්බ පාඩම ඊට වඩා පොඩ්ඩක් වෙනස්. හරි මුලින්ම ඉන්ට්‍රොඩක්ෂන් එක දෙන්නේ මේ කැලේ නම් අහන්නේ නැති වෙයි. කොහොමදත් අහන්නේ නැති වෙයි. මේක අර කියන්නේ 1950 ගණන් වල තමයි මේක හොයාගෙන තියෙන්නේ. අර ඉස්සරලාම තිබෙලා තියෙන අර පන්ච් ටේප් කියලා ක්‍රමයක් තිබෙලා තියෙන කෝඩ් ලියන අන්න ඒ ක්‍රමයට තමයි මැෂින් වලට තියලා තියෙන්නේ. ඊට පස්සේ 1970 ගණන් වෙනකොට තමයි අර කම්පියුටර් පාවිච්චි කරලා මේ CNC කියන ටෙක්නොලොජි එක ඇවිල්ලා තියෙන්නේ. කියන්නේ මේ මුලින්ම තිබෙලා තියෙන NC controlled numerically controlled ඊළඟට තමයි CNC computer numerically controlled. මේක තේරුම ගත්තොත් එහෙම numerically controlled කියන්නේ සංඛ්‍යාත්මක පාලනය වේ කියන එක කියන්නේ. ඔයාලට කියන්න සරලවම CNC මැෂින් එකක් කියන්නේ මොකක්ද කියලා. CNC මැෂින් එකක් කියන්නේ නිකන් හිතන්නකෝ අපි මොකක් හරි Illustrator වලින් වගේ අඳින drawing එකක් තියෙනවා කියලා එක්ක AutoCAD වලින් වගේ අඳින drawing එකක්. ඒ වගේ drawing එකක් නැත්තම් SolidWorks වගේ එහෙම අඳින 3D model එකක්. ඊට පස්සේ අපිට පුළුවන් නම් මේ මොඩල් එක කම්පියුටරයට දීපුවාම කම්පියුටරේ හරහා මේ මැෂින් එකකට ගිහිල්ලා මැෂින් එකෙන් ඒක කපලා දෙනවා අපිට. ඇඳලා දෙනවා. එක්ක 2D එකක් නම් ඇඳලා දෙනවා කොලේක. නැත්තම් 3D එකක් නම් දැන් ඔයාගේ මූණ 3D මොඩල් එකක් හදලා දුන්නොත් එහෙනම් මේක මැෂින් එකෙන් කපනවා මේ විදිහට. අපිට අතින් එහාට මෙහාට කරන්න ඕනේ නැහැ. ඕක තමයි CNC මැෂින් එකේ වෙන්නේ. CNC මැෂින් වල ගොඩක් තියෙනවා. හරිද? උදාහරණයක් විදිහට ගන්න බලන්න අපි දන්න එකක් තමයි 3D printer. 3D printer වල වෙන්නේ ඒ පරිගණකයෙන් දෙන දත්ත අනුව ඒ මැෂින් එක එහාට මෙහාට යන එකනේ. ඊට පස්සේ CNC milling machine ඒ වගේ තියෙන්නේ අර කපන tool එකේ පරිගණකයෙන් දෙන දත්ත අනුව එහාට මෙහාට ගෙනියන එක. ඕක තමයි මේ මැෂින් වල තියෙන මූලිකම දේ. මේ CNC මැෂින් එකක් ගත්තාම මේකේ ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. හරිද? ඒකේ පළවෙනි එක තමයි mechanical machine tool unit එක. ඒ කියන්නේ මේකේ තියෙනවා එක එක mechanical component තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙනම් එක එක જાති tool මේකේ හයි කරලා දෙනවා. ඊට පස්සේ මේකේ තියෙනවා cutting fluid එක on and off වෙන tool තියෙනවා. limit switch තියෙනවා. නම් මගේ කතන්දර තියෙනවා. ඒ ටික. ඊළඟට power units ඒ කියන්නේ මේකේ තියෙනවා power amplifiers. ඊට පස්සේ motor තියෙනවා. ඒ කියන්නේ මේ tool කරකවන්න ඕනේ. එහාට මෙහාට axis ගෙනියන්න ඕන. ඊට පස්සේ CNC unit එක. ඒකෙන් තමයි අර numerical control එක කියන්නේ සංඛ්‍යාත්මක දත්ත මගින් machine එක control කරන්නේ ඒකෙන්. හරි හැමදේටම කලින් බලමු CNC මැෂින් එක කියන්නේ මොකක්ද කියලා. සමහරුන්ට මේක අලුත් දෙයක් වෙන්න පුළුවන්. සමහරවිට දැකලා තියෙන CNC මැෂින් පොඩි ඒවා වෙන්න පුළුවන්. අපි බලමු CNC මැෂින් එකක් කියන්නේ මොනවා එකක්ද. සහ ඉස්සරහට ඕන දේවල් මම මේ කැතුරේදී විස්තර කරන්න. මේ තියෙන්නේ ලී කපන CNC මැෂින් එක. කියන්නේ අර work piece එක විදිහට ලීයක් දාපුවාම මේක කපන්න පුළුවන්. ඔව් වගේ දැන් ඊළඟට පෙන්නන්නේ මේක ඇවිල්ලා පේනවනේ කොච්චර ප්‍රිසයිස් විදිහට කොහොම මේ ටූල් එකෙන් දාගෙන කියන්නේ අපි ඩිසයින් එක දෙන්න විතරයි තියෙන්නේ. මැෂින් එකෙන් ඒක කපනවා. එහාට මෙහාට හරව ඕන විදිහට කපනවා. කම්පියුටර් ඩ්‍රොයින් එක දීපුවම අඳිනවා. දැන් අපි මේක දැන් අපි කෝඩ් ලියන්නේ දැනට කෝඩ් ලියන්නේ මේ 2D වල විතරයි. මේ ඔය තියෙන්නේ ඇක්සිස් 5කට 6කට 10කට 12කට කැරකෙනවා. මේ Titan CNC කියලා channel එකක් තියෙනවා. ඕනම් බලන්න සුපිරි උන් ගන්න ඔක්කොම තියෙනවා G code interface එක. අර යකඩ කුට්ටිය දාලා කෙලින්ම යකඩ කුට්ටිය කියන්නේ හැඩයක් මතු කරලා ගන්නවා. වල හිතා ගන්න බැරි දෙයක් අන්තිමට කරන්නේ. ඔය රාජලියක් අපේ කම්පියුටර් ඩ්‍රොයින් එක දෙනවා මැෂින් එකෙන් කපනවා. මේක තමයි CNC වල වැඩේ තියෙන්නේ. ඉතින් අඟලක් නෑර කපන ඕව සාමාන්‍යයෙන් කෙස් ගහකින් 1000න් පංගුවකටත් වඩා ඇකියුරසි එකක් තියෙනවා ඔය මැෂින් වලට. CNC කියන්නේ ලොකු ෆැක්ටරි. පේනවනේ ඔය යකඩ කුට්ටිය මේකක් කරා. ටූල් සෙට් එක පට ටූල් සෙට් එක M කෝඩ් ලියද්දී ඔව්වට තමයි ලියන්නේ. ඒ කියන්නේ මැෂින් එකේ මැෂින් එක ටූල් වෙනස් වෙද්දී M කෝඩ් වෙනස් වෙනවා, G කෝඩ් වෙනස් වෙන්නේ නැහැ. ටූල් මාරු කර කර එහෙම වැඩ කරන්න පුළුවන් මැෂින් තියෙනවා.
ඔය තියෙන ඉන්ටර්ෆේස් එක. අර තියෙන ලෝකෙ තිබ්බ ලොකුම CNC මැෂින් තියෙන ප්‍රදර්ශනය. මේ හොඳම CNC මැෂින්. ඉස්සරහට කෝඩ් එහෙම දෙනවා කටින් ෆ්ලුයිඩ් ඔන් කරන්න ඕෆ් කරන්න. තියෙන ෆ්ලුයිඩ් එක දීගෙනම තමයි හුඟක් සමහර ඒවා වගේ මේ කපන්නේ. ඇක්සිස් 14 කට විතර අරගෙන බලන්න. يعني එක දිශාවල් 14 කට විතර අරගෙන බලන්න ඒවා තියෙන්නේ. ඒ කියන්නේ අපි දැන් කතා කරන ඒවා වගේ නෙමෙයි. හොඳ තඩ ලොකුද තියෙනවා. දැක්කන් ටූල් මාරු කරන නෙමෙයි. ටූල් චේන්ජ් එකක් කරේ. මේකෙදි ඕව තමයි ලෝකේ තියෙන CNC මැෂින්. අත තියෙන මට්ටම. දැක්කද ෆිනිෂින් එක? එන ටූල්ස් ඔය මාරු කරනවා. ටූල් සෙට් එක දැක්කනේ. අර M කෝඩ් වලින් ඔය මාරු කරේ ඒකේ. ෆිනිෂින් එක පේනවනේ. ඕක එල්ල සුපිරිම එන දඩම මැෂින් එකක් ඕක. CNC මැෂින් එක දැක්කම මිනිස්සු දෙන්න එක ඇතුළට දාලා ඉන්න ඕන සයිස් මැෂින් එකක් ඒක. මේ ඒ වුණාට කෙස් ගහගවත් වෙනසක් වෙන්නේ නැහැ ඔය මැෂින් එක කොච්චර ලොකු වුණත් ඒකේ ඇකියුරසි එකේ කෙස් ගහගවත් වෙනස් වෙන්නේ නැහැ. සමහර ඒවා ටූල් චේන්ජ් කරන්න වෙනම රෝබෝල දාලා දෙනවා. එහෙමත් තියෙනවා සමහර ඒවා නිකන් වෙනස් කරගන්නවා. කන්ෆිගරේෂන් එක ඔවත් CNC වලින් කපලා තමයි. අර එක ටූල් චේන්ජ් කරන ඒවා තියෙන. ඒ කියන්නේ දැන් ඔය ඕවා තමයි දැන් T1 කියලා ගහුවොත් පළවෙනි ටූල් එක T2 කියලා ගහුවොත් දෙවෙනි ටූල් එක අන්න එහෙම වර්ඩ් සමහර ඒවා ටූල් 100 ගණන් විතර තියෙනවා. දැක්කන් ටූල් සෙට් එකේ ලොග් එක කියන කෝඩ් එක ලියන්න පුළුවන් මේ ටූල් එක මාරු කරලා ඊළඟ ටූල් එක අරගෙන කපන්න කියලා. ඒවත් ලියන්න පුළුවන්. කටින් ෆ්ලුයිඩ් එක ඔන් කරන්න ඕෆ් කරන්න ඒව නම් අපිත් ලියනවා. ඉස්සරහට තියෙනවා. මම මේක පෙන්නේ මුලින්ම අදහසක් ගන්න බෑ CNC එකක් කියන්නේ මොකක්ද කියලා. ලෝකේ තියෙන තත්ත්වය ඔකයි. හරිද? අපි දැන් 2D වගේ අපි ලිව්වට ලෝකේ තියෙන තත්ත්වය ඒ වගේ තත්ත්වයක්. අපි දැන් ගත්තත් එහෙම organization of a CNC unit එක. CNC unit එක අර දැන් අර කලින් කියපු ප්‍රධාන කොටස් තුන ඇතුලේ තියෙන CNC unit එක කියන එකේ ඇතුලේ තියෙන දේවල් ගත්තොත් එහෙම ඒකේ තියෙන්නේ කොටස් හතරක් තියෙනවා ප්‍රධාන වශයෙන්ම. ඒකේ central processing units තියෙනවා. කියන්නේ one or more central processing units. ඊට පස්සේ input output devices තියෙනවා. ඊළඟට operator interface devices තියෙනවා. ඊළඟට programmable logic controllers PLCs ඒවා තියෙනවා. හරිද? මේක programmable මේ තියෙන වෙලේ interface එකක් මේ තියෙන්නේ Google එකේ අපි පාවිච්චි කරන G-code කියන software එක. ඒ කියන්නේ G-code එක මේක Google හදලා තියෙන එකක්. මේක extension එකක් විදිහට මේ අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට තියෙන්නේ මේ තියෙන්නේ ඇවිල්ලා Universal G-code Center කියලා මේක බහුල භාවිත එකක්. මේකෙදි මේකත් කරන්නේ මේ ඉන්ටර්ෆේස් එකක්. මේක තමයි ඉන්ටර්ෆේස් එක. මේ මේ ඇක්සිස් අනම්මනම් ඒ අර්ථ දක්වලා තියෙන විදිහ එහෙම මේක කරන්නේත් ඒ වගේ දෙයක්. single processor based CNC systems මේ වගේ බොහෝ වෙලාවට තියෙන්නේ මේ ඇක්සිස් තුනයි CNC මේ මැෂින් එකකට උදාහරණයක් ගන්න පුළුවන්. ඒ වගේ මේ වගේ XYZ axis වල මේ තියෙන ටික තමයි කියන්න වෙන්නේ. මේ හරියනම්
වෙලොසිටි එක කියන්නේ වේගය කන්ට්‍රෝල් කරනවා. ඒ වගේ තියෙන ස්ථානය කන්ට්‍රෝල් කරනවා. ඊට පස්සේ ස්පින්ඩල් ස්පීඩ් එක කියන්නේ මැෂින් එක රොටේට් වෙන ස්පීඩ් එක කන්ට්‍රෝල් කරනවා. මොඩර්න් ෆැක්ටරි ෆ්ලෝ මේකට කියන්නේ මේ ප්‍රධාන වශයෙන් කතා කරන්නේ DNC කියලා එකක් තියෙනවා. කියන්නේ distributed numerically controlled කියලා. ඒකෙදි තියෙන්නේ CNC machine කනෙක්ට් කරලා තියෙනවා. ඒ කියන්නේ මැෂින් ගොඩක් එකට කනෙක්ට් කරලා තියෙනවා. ඊට පස්සේ ඒවා කන්ට්‍රෝල් කරන්න සෙන්ටර් කම්පියුටර් එකක් තියෙනවා. සෙන්ට්‍රල් කම්පියුටර් එකක් කියන්නේ මධ්‍ය පරිගණකයක් තියෙනවා. මේකෙදි මේ DNC යුනිට් එක NC programs දුවන්න ඊට පස්සේ production schedule එක පවත්වාගෙන ඊට පස්සේ production time එක production cycles බලන්න ඒ වගේ දේවල් වලට පාවිච්චි කරනවා. මේ තියෙන ඇවිල්ලා මේ DNC යුනිට් එකක විස්තරය. මේක තියෙන්නේ මෙතන වෙනවා වගේ NC program එක දාන්න තියෙනවා central computer එකට. ඊට පස්සේ ඒක අර ගොඩක් සම්බන්ධ කරලා තියෙන. ඒ කියන්නේ මේ තියෙන මේ CNC machine ගොඩක් එකට සම්බන්ධ කරලා තියෙන ජාලය මෙහෙවන්නේ මේකෙන්. එතකොට මෙයාට දැන් මේ NC program එකේ ආදාළ විදිහට මේ MCUs ඒ කියන්නේ අර machine control unit වලට එක එක machine වලට වෙන වෙනම අදාළ වෙලාවට දෙනවා. ඊළඟට මේ miscellaneous logic functions කියන්නේ මේක ඇවිල්ලා on off logics. මේ අර G code එකේම M අකුරෙන් ලියන කෝඩ් එකකදී M code කියලා දෙනවා. ඒ වගේ ඒවා තියෙන්නේ කියන්නේ එක්ක පවතින එක්ක on off දේවල්. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම lubricant pump එක. ඒ කියන්නේ cutting fluid එක තියෙන්නේ. අර කපද්දි මේ හොගාලා අර විදින දියරේ තියෙන්නේ ඒක on කරන එක off කරන එක. ඊට පස්සේ ස්පින්ඩල් එක ස්පීඩ් කන්ට්‍රෝල් කරන එක නෙමෙයි. ස්පින්ඩල් එක ඇවිල්ලා ස්පින්ඩල් එක on off කරන එක. ඊට පස්සේ ස්පින්ඩල් එක ඒ කියන්නේ එක එක පැත්තට කරකවන එක. ඊළඟට මේක මැෂින් එක අර එහාට මෙහාට යනකොට ඇක්සිස් එක පන්නන එක නවත්තන්න දෙපැත්තේ තියෙනවා ලිමිට් ස්විචස් කියලා. ඒක ද මැෂින් එක මෙහෙම ටූල් එක ගිහිල්ලා එක පැත්තකට ටූල් එක මෙහෙම ගිහිල්ලා එක කොනක වැදුනහම එතන ලිමිට් ස්විච් එක ටච් වුනහම එයා දැනගන්නවා ඒක ටච් වෙලා තියෙන්නේ. ඒතකොට එතනින් එහාට යන්න බෑ කියලා. අන්න ඒවා කන්ට්‍රෝල් කරනවා. ඊට පස්සේ මේ M code සමහර වෙලාවට දැන් G code නම් වෙනස් වෙන්නේ ඒවා අනිවාර්යයෙන්ම හැම මැෂින් එකකටම එකයි. ඒත් මේ M code සමහර වෙලාවට වෙනස් වෙනවා. මොකද ඒක එක එක මැෂින් වල එක එක ටූල් තියෙනවානේ. එතකොට ඒ ටූල් මාරු කරන්නත් මේ M code පාවිච්චි කරනවා. CNC executive මේ කොටස විස්තර කරද්දී මුලින්ම කියන්න ඕන අර කලින් කිව්වා වගේ මේ programming language එක international standard එකක්. මේක ලියන්නේ ASCII කියලා ෆෝමැට් එකකට. ASCII කියන්නේ American Standard Code for Information Interchange කියලා. ඒකේ කරන්නේ බ්ලොක් විදියට තමයි මේ කෝඩ් එක ලියන්නේ. මේ CNC executive එකෙන් කරන්නේ මේ NC program එක CNC unit වලට අර ASCII ෆෝමැට් එකෙන් ට්‍රාන්ස්ෆර් කරනවා. ඒ කියන්නේ විවිධ ඉන්පුට් වලින් ගන්න NC program එක අර ASCII ෆෝමැට් එකෙන් මැෂින් වලට ට්‍රාන්ස්ෆර් කරන එක. මේක තමයි අර ප්‍රධාන software එක. ඒ අර මං ඔයාලට කලින් කිව්වා අර කලින් පෙන්නපු ඔයාලට මතක නම් මං ඔයාලට කලින් පෙන්නපු මෙන්න මේ G code center මේ universal G code center වගේ තියෙන software ඇවිල්ලා ඒ වගේන් කරන්නේ ඕක තමයි. ඊළඟට අපිට තියෙනවා මේ machine tool axis convention කියලා එකක්. ඒකෙදී තියෙන්නේ CNC machine එක අතර කරගෙන ඒවා දැකලා තියෙනවා. faculty එකක් තියෙනවා ඒක අමුතු machine. මෙතන තියෙනවා Electronic Industries Association එකෙන් ස්ටෑන්ඩඩ් එකක් තියෙනවා RS367A කියලා. ඒක අනුව එයාලා කියනවා axis 14කට different axis 14කට motion ගැන කරගෙන පුළුවන් machine තියෙනවා කියලා. එතකොට මේ තියෙන්නේ මේ සරල machine එකක්. මේක ඇවිල්ලා 2 axis machine එකක්. 2 axis CNC machine වල වෙන්නේ මේකයි. දැන් මෙහෙම y axis එකයි x axis එකයි මෙහෙම තියෙනවා නම් 2 axis වලදී වෙන්නේ මෙහෙම tool එකක් මෙහෙම තියෙනවා. හරිද? හැබැයි මේ tool එකට වෙන මොනවත් කරන්න බෑ. මේ tool එකට පුළුවන් මේ axis එක දිගේ මෙහෙම x axis එකටයි y axis එකටයි යන්න විතරයි. වෙන මොනවත්ම කරන්න බෑ. මේක ඇවිල්ලා 2.5 axis machine එකක් කියලා මේකට කියන්නේ. ඊළඟට තියෙනවා 2.5 axis CNC machine කියලා. ඒ වගේ තියෙන්නේ ඒ වගේම කලින් වගේම දැන් මෙහෙම axis දෙක තියෙනවා. tool එක මෙහෙම තියෙනවා. මේකෙදි වෙන්නේ axis දෙකකට machine
මේ ටූල් එකට හොඳටම යන්න පුළුවන්. ඒ කියන්නේ y axis එක දිගේ මෙහෙම x axis එක දිගේ ටූල් එකට යන්න පුළුවන්. ඒ වගේම z axis එක දිගේ කියන්නේ ටූල් එක උස්සන්නයි පාත් කරන්නයි පුළුවන්. හැබැයි ඒක කරන්න පුළුවන් කියන්නේ ඒකට යන්න පුළුවන් කෙලින් විතරයිනේ. එක්ක උස්සන්න එක්ක පාත් කරන්න වෙන කොහෙවත් යන්න බෑ. ඒ හින්දා තමයි මේකට 2.5 axis කියන්නේ. ඒ කියන්නේ axis දෙකක් දිගේ සම්පූර්ණ මෙහෙට මෙහෙම යන්න පුළුවන්. නමුත් මේ තුන්වෙනි axis එක දිගේ කරන්න පුළුවන් මෙහෙම උඩට පල්ලෙහාට යන එක විතරයි. ඒක හින්දා තමයි ඒකට 2.5 axis කියන්නේ. මේක net එකේ තියෙන හැම ප්‍රොපර් හරියටම කියන්නේ හොඳ නාමකරණයක් නෙමෙයි කියලා ඒනට ඒක අයිඩෙන්ටිෆයි කරන්න එහෙම. මේක 3 axis CNC machine එකක්. 3 axis වලදී වෙන්නේ එහෙමයි. මේ work piece එක හෙල්ලෙන්නේ නැතුව තියෙනවා. ඒක එක තැන තියෙනවා මේ කපන tool එකට පුළුවන් මේක වටේම මෙහෙම යන්න මෙහෙම උඩට පල්ලෙහාට ඕන අතකට ගිහිල්ලා මේක කපන්න පුළුවන්. ඒ කියන්නේ 3 axis වලදී work piece එක හෙල්ලෙන්නේ නැහැ. tool එක තමයි මේ work piece එක වටේ කරකි මෙහෙම මේක කපන්නේ. අපි යමු දැන් මේකේ තියෙන වැදගත්ම කෑල්ල මේ coding part එකට. හරිද? මේ coding part එකට යනකොට මේ NC program එකේ program structure එකේ මේක අර ලියන විදිහක් තියෙනවා. දැන් මේ ටික මුලින්ම ඔයාලට බැලුවම නිකන් තේරෙන්නේ නැති වගේ තියෙයි. ඊට පස්සේ මම මේක පැහැදිලි කරලා දෙන්නම්. මේ තියෙන්නේ මේ අර මැද්දෙන් ගත්ත උදාහරණ. දැන් මේ පාඩමේ flow එක ගලාගෙන යන එක මැද්දෙන් පැනලා මේ ගත්ත උදාහරණ තමයි මේ තියෙන්නේ. මේ අර කලින් කියවනේ අර block තමයි මේක යවන්නේ කියලා. මේ තියෙන්නේ මේක block එකක්. හරිද? මේ block එකේ මේ හැම n1 n2 n3 n4 n5 කියලා තියෙන්නේ මේ block number එක. ඒක කැපිටල් n ගුණෙන් පටන් ගන්නවා. මට කලින් කියන්න අමතකුණා මේ ASCII ෆෝමැට් එකෙන් කරන්නේ මේ වචන ඒ කියන්නේ අකුරු වචන කියනෙවුවා ඉලක්කම් බවට පරිවර්තනය කරන එක. එතකොට ඒක මැෂින් එකට ස්ටෝර් කරගන්න ලේසි. ඒ හින්දා තමයි එහෙම කරන්නේ. ඒ කියන අකුර ASCII ෆෝමැට් එකෙන් ලියන්නේ 0.65 කියලා. තේරෙනවනේ? ඒක කියන්නේ ඒක තමයි මේ ASCII ෆෝමැට් එක කියන්නේ. ඒක ගැන වැඩිදුර ඕනේ නැහැ. මෙතන තියෙනවා මතක තියාගන්න ඕනද කියලා ප්‍රශ්නයක් එනවා. NC Word program structure. මේවා ගැන අදහසක් තියාගන්න මේ සමහර ඒවා මතක තියාගන්න වෙනවා. හැබැයි ඔයාලට මතක තියාගන්න ඕන මොකද්ද මතක තියාගන්න ඕනේ නැත්නම් මොකද්ද කියන එක හරියටම තේරුම් ගන්න පුළුවන්. මොකක් හරි උදාහරණ දෙක තුනක් අරගෙන මම දැන් කෝඩ් එක ලියලා පෙන්නපුවාම මේ කෝඩ් ලියලා පෙන්නපුවාම මේ කෝඩ් වලට අදාළ වචන සෙට් එක එනවනේ. ඒ ස්ට්‍රක්චර් එක මතක තියාගත්තාම ඇති. ඉස්සරහට කියන්න මේක කොහොමද කරන්න කියලා හරියටම මුලින්ම කිව්වොත් n අකුරෙන් කියන්නේ අර කලින් කිව්වා වගේ බ්ලොක් එකේ නම්බර් එක. ඊට පස්සේ G code ලියවෙන්නේ G අකුර ඉස්සරහට දාලා G code වලින් බොහෝ විට වෙන්නේ මැෂින් එකේ මූවමන්ට් සම්බන්ධ දේවල් තමයි. ඊට පස්සේ අර M code M අකුරෙන් කියන්නේ M code වල miscellaneous functions F අකුරෙන් කියන්නේ feed එක. අන්න ඔය දෙක තුන නම් දෙන්නේ නැහැ. ඔය F අකුරෙන් feed එක S අකුරෙන් speed එක කියන දෙක මතක තියාගන්න ඕන. ඕක මතක තියාගත්තාම ඇති මොකද්ද ඔය කියන්නේ කියන එක පස්සේ තේරෙයි. ඊට පස්සේ T වලින් tool number එක tool තෝරගන්න නම් දීලා නැහැ විභාගෙට මේ වෙනකන්. ඊට පස්සේ අනිත් ඒවා නම් වැඩක් නැහැ. XYZ කියන්නේ plane ගැන තියෙනවා. අපි ඉස්සරහට යමු. මෙන්න තියෙන උදාහරණයක් දීලා. මේ උදාහරණය මම පැහැදිලි කරන්නම්. මේකෙනුත් සමහර විට ඔයාලට තේරෙන්නේ නැති වෙයි. මේ ටික ඔළුවේ තියාගෙන ඉස්සරහට ගියාම ලේසි. දැන් මේ උදාහරණේ මේ තියෙන එක කෝඩ් එකක එක පේලියක්. මේකේ ಜಾති ගොඩක් තියෙනවා. මුලින්ම තියෙනවා n.0.40 කියලා. n0040. එතකොට මේ තියෙන්නේ 40 වෙනි බ්ලොක් එක කියලා. දැන් කාට හරි ප්‍රශ්නයක් එන්න බුණා මම කොහොමද මේ එක ලියන්නේ? n40 කියලා ලියනවාද n.40ද n.240ද? ඒක තීරණය වෙන්නේ බොහෝ විට අපිට තියෙන කෝඩ් එකේ පේලි ගාන මත. ඒක අදාළත් නැහැ සමහරලාට. අපිට කැම්පස් එකේ පේපර් එක දෙන එකේදී නම් ඉලක්කම් දෙකක් විතර ලියන්න. ඒ කියන්නේ පළවෙනි පේලිය n.1 දෙවෙනි පේලිය n.2 එතකොට n11 පේලිය 99ක් කෙනෙක් ජීවිතේ දෙන්නේ නැහැ. උඩරින් පේලි 10ක් 15ක් කෙනෙකුට ඉවරයි. හරිනේ. ඊට පස්සේ මේක දෙන්නේ n.40 කියන්නේ n අකුර දාලා ඉස්සරහට ලියලා මේ g කෝඩ් එක එහෙම කඩලා ලියලා තියෙන්නේ. හරිද? එතකොට මේක මේ පළවෙනි කෑල්ලෙන් කියවෙන්නේ n40 කියන්නේ 40 වෙනි බ්ලොක් එක. ඊළඟට තියෙන්නේ g91. g91 x10 y20 z ඍණ 10 කියලා. මෙතන g91 කියන්නේ ඉන්ක්‍රිමන්ට් පොසිෂන් සිස්ටම් එක පාවිච්චි කරනවා කියලා. ඒක මම පස්සේ විස්තර කරන්න. දැන් ඕන එක අදහසක් තියාගන්න. x10 y20 z ඍණ 10 කියන්නේ මේ ඉන්ක්‍රිමන්ට් ක්‍රමයේදී නම් කියන්නේ x පැත්තට 10ක් යන්න y පැත්තට 20ක් යන්න z පැත්තට ඍණ 10ක්. ඒ කියන්නේ පල්ලෙහාට මැෂින් එකට යන්න කියලා. ඊට පස්සේ F150. ඔය F අකුර S අකුර දෙන්නේ ඔය දෙක මතක තියාගන්න ලෙස F කියන්නේ ෆීඩ් එක. ෆීඩ් කියන්නේ අපි මැෂින් එක කොච්චර කපාගෙන යනකොට කොච්චර වේගෙන් යනවද කියන එක. එතකොට මේකේ තියෙන්නේ ෆීඩ් එක ඇවිල්ලා
විනාඩියට මිලිමීටර් 150 කපනවා. ඕක තමයි ෆීඩ් එක F150. ඊට පස්සේ S1000 M03 කියලා තියෙනවා. S1000 කියන්නේ නම් rotation speed එක විනාඩියට වට 1000යි කියන්නේ. M03 කියන එක නම් මට එච්චර ලොකු අසන්න එක පාවිච්චි කරන්න උනෙත් නැද්ද කොහෙද? මේක නේ උදාහරණයක් දෙන්න දෙන්න. T06 ගැන මේකේ ටූල් ගොඩක් තියෙනවා මේ මැෂින් එකේ. එතකොට ඒ හයිවෙනි ටූල් එක තෝරගන්න කියලා M707 කියන්නේ කටින් ෆ්ලුයිඩ් එක ඔන් කරන්න කියලා. මේ M කෝඩ් නම් මේ වෙනකම්ම දීලා තියෙනවා. G කෝඩ් තමයි අර එක අවුරුද්දක දීලා නැත්තේ. ඒකෙත් මම හිතන්නේ ඒ අයියා පැන්සලෙන් ලියලා තිබ්බා. ඒ පේපර් එකේ ඒ කියන්නේ කටින් හරි කියන්න ඇති. මේවා තමයි කෝඩ් කියලා. බොහෝ විට මතක තියාගන්න වෙන්නේ නැහැ හින්දා. ලෙක්චර් නෝට් එක සම්පූර්ණ කරන් ගන්න ඕන හින්දා මම මේක කියන්න. හරිද? නැත්තම් මේ ඔක්කොම කවර් වෙනවා පස්සේ මම දැන් ඊළඟට කියන උදාහරණ වලින් මේක කවර් වෙනවා. G00 කියලා ලිව්වොත් එහෙම ඒ කියන්නේ point to point positioning rapid positioning කියන එක. කියන්නේ point එකකින් point එකකට වේගෙන් යනවට තමයි කියන්නේ වේගෙන් යන වෙලාවක තමයි G00 කියන එක දාන්නේ. හරිද? ඕක නිකන් ඔයාලට කිව්ව ගමන් නිකන් මේක කොතෙන්ටද දාන්නේ මොකද්ද වගේ නිකන් අර කලින් සයිමන්ට් එක කළේ හින්දා පොඩි අදහසක් ඇති නැත්නම් අදහසක් නැතුව ඒක පස්සේ තේරෙනවා. ඒ කියන්නේ ටූල් එක මේක කපන්න නැතුව එහාට මෙහාට යනවා. එක්ක ටූල් එකේ හිල් දෙක තුනක් විදින්න ඕන කියන්නේ. එතකොට අර කපාගෙන එක දිගට යන්නේ නැහැ. එක තැනකට ගියා හිල විද්දා ඊළඟ තැනට යනවා. එතකොට අර කියන්නේ ෆීඩ් වෙන්නේ නැහනේ. එතකොට නිකම්ම අර මැෂින් එක උඩින් එහාට මෙහාට යන ඒවදී වේගෙන් යනවා. ඒ කියන්නේ රැපිඩ් පොසිෂනින් කියලා කියන්නේ. එතකොට ලියන්නේ G00 කියන කෝඩ් එක. ඊළඟට මේ continuous path coordinating වලදී ලියන්නේ G01 කියන එක කියන්නේ අපි මේක දෙන කපාගෙන නම් ඔහොම ලෙක්චර් නෝට් එකේ මම කොටසක් මගහැරියා නෙමෙයි අතර මේක මම මෙතනින් විස්තර කරන්න ඕන හින්දා තමයි ඒ ටික මගහැරියේ. අපි දැන් කතා කරන්න යන්නේ කෝඩ් එක ලියන්න අවශ්‍ය මූලික දේවල් ටික. මේක මොකද මේ පාඩමේ අන්තිමටම වැඩිම ලකුණු ගන්නක් දීලා තියෙන මේ කෝඩ් එක ලියන කතාවට. පළවෙනි තමයි coordinate system කියන එක. G90 කියන එක තියෙන්නේ absolute coordinate system කියලා. G91 කියන එක තියෙන්නේ increment position system කියලා. ඔය කෝඩ් දෙකේ අර වෙන දේ මතක තියාගන්න. ඔයාලට පේනවා නම් අපිට අර දීලා තිබ්බ assignment එකේ මෙන්න මේ වගේ හෙන වාක්‍ය වලින් තියෙන්නේ. මේ G90 කියන එකයි මේ G91 මේ කතාවයි නිකන් ලොකුවට ලියලා තියෙනවා. ඒ වුණාට මේ කියවෙන්නේ මෙන්න මේකයි. මේකත් කියවලා දෙකේ සසඳලා බලන්න කියන්නේ එකම කතාව. මම සරලව පැහැදිලි කරන්න මොකක්ද තියෙන්නේ කියලා. G90 කියලා දැම්මොත් එimhe absolute coordinate system, G91 කිව්වොත් increment positioning system. අපි හිතමු මේ xy plane එකේ මේ a වල ඉඳන් b වලට තමයි tool එක ගෙනියන්න ඕනේ කියලා. හරිද? එතකොට a වල කණ්ඩාංග දීලා තියෙනවා 15 10. b වල කණ්ඩාංග දීලා තියෙනවා 30 25 කියලා. හරි? අපි දැන් පළවෙනි යොදා ගන්න යන්නේ G90. ඒ කියන්නේ G90 කියලා ගහපුව absolute coordinate system එක. මේකෙදි කරන්නේ මෙන්න මෙහෙමයි. මේකෙදි කරන්නේ අපි හැමතිස්සෙම ලියන්නේ ඉන්න තැන කණ්ඩාංකය. එතකොට මෙතනදී මේ කතාවේදී මේ ටූල් එක කොයි ලෝකෙ තිබ්බත් කමක් නැහැ. අපි දෙන කෝඩිනේට් එකට ඌ යනවා. ඒ කියන්නේ මේ ටූල් එක ඒ වල නෙමෙයි මෙතන තිබ්බත් ලියන්න වෙන්නේ එකම කෝඩ් එක තමයි. හරිද? ඒක ලියන්නේ මෙන්න මෙහෙමයි. x 30යි ඒ කියන්නේ G90 කියන එක අපි උඩින් තෝරගන්නේ. හරිද? මේ මැෂින් එක කියන එක මේ කියන්නේ මේක වෙලා කියන්න ඕනේ. මේක කියන්නේ පරිගණකයෙන් කියන්නේ. ඒකට තේරෙන්නේ නැහැ. ඒකට අපි එක එකට කියන්න ඕන. දැන් මේ අපි මුලින්ම කියලා තියෙනවා මම ලියන්නේ මේ absolute coordinate system එකට කියලා. මේක තමයි බොහෝ විට පේපර් වල අපිට දීලා තියෙන්නේ මේක. ඒ කියන්නේ යාලා මුලින්ම කියනවා coordinate හොයාගන්න කියලා. ඊළඟට තමයි මේක දෙන්නේ. එතකොට absolute coordinate system එකේදී අපි මුලින්ම කියලා තියෙනවා G90 කියලා අපි මේක තෝරගත්තා කියලා. එතකොට A වල ඉඳන් B වලට යන්න මේ A වල නෙමෙයි මොන ලෝකේ තිබ්බත් මේ tool එක දැන් මේ හරිය තිබ්බත් ලියන්න ඕන x30 y25. ඒ කියන්නේ ඊළඟට යන්න ඕන කණ්ඩාංකය තමයි ලියන්න ඕන. දැන් මේ මෙහි කොහේ හරි තිබිලා A වලට එන්න ඕන ලියන්න ඕන. එතකොට x15 y10 කියලා. ඒ කියන්නේ කොතන තිබ්බත් ඊළඟට යන්න ඕන කණ්ඩාංකය මොකද්ද? ඒක තමයි ලියන්නේ. හරිනේ? අපි දැන් බලමු ඊළඟට G91 increment position system කියන එක. මේකදී කරන්නේ මෙන්න මෙහෙමයි. මේකදී කරන්නේ ඉන්න තැනට සාපේක්ෂව ඊළඟ තැනට යන්න ඕන දුරවල් ටික ලියනවා. ඒ කියන්නේ එතන කණ්ඩාංක නෙමෙයි. දැන් A වල ඉඳලා B වලට බැලුවොත් එහෙම තියෙන්නේ
එක් පැත්තර 15ක් යන්න ඕන y පැත්තර 15ක් යන්න ඕන. එතකොට තමයි මේ වලින්ද b වලට යන්න පුළුවන්. ඕක තමයි ඒක දිලියන්නේ. එතකොට අපි උඩින් G91 කියලා සිලෙක්ට් කරලා තිබ්බොත් ඒ කියන්නේ අපි යොදාගන්න මේ කෝඩ් එක පුරාවටම ඉස්සරහට යොදාගන්න ඉන්ක්‍රිමන්ට් පොසිෂන් සිස්ටම් එක කියලා. එතකොට ඒ කියන්නේ අපි මේ ඊළඟට කොච්චරක් යන්න ඕනද කියන එක තමයි යොදාගන්න කියලා තිබ්බොත් එහෙම එතකොට කෝඩ් එක ලියන්නේ මෙන්න මෙහෙම. A වලට ඉඳලා B වලට යන අවස්ථාවක් ආවොත් අපිට මේක ලියන්න අපි ලියන්නේ x15 y15 කියලා. අයියේ x වලින් ඉඳලා යන්න ඕන මේ පැත්තට 15ක් y දිශාවට යන්න ඕන 15ක්. ඕක තමයි මේ ලියන්නේ. හරි. ඊළඟට මේ ෆීඩ් එක ගැන කතා කරනවා. ෆීඩ් එක ගැන කතා කරද්දී F අකුරෙන් ෆීඩ් එක දානවා කියලා මම අර කලින් කිව්වනේ. ඒ දාන්නේ ෆීඩ් ස්පීඩ් එක. අපි මුලින්ම තෝරගන්න ඕන මේ මැෂින් එකට තේරෙන්නේ නැහැ අපි කියන වචනෙන් වචනට කියන්න ඕන. හරිද? එතකොට මුලින්ම තෝරගන්න ඕන අපි ෆීඩ් එක කියන්නේ කොයි විදිහටද කියලා. ඌට තේරෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට G94 කියන එක G94 කියන කෝඩ් එක උඩින් ලිව්වොත් එහෙම එතකොට ඌ තේරුම් ගන්නේ අපි මේක දෙන්නේ inches per minute විනාඩියට අඟල් කීයද එක්ක millimeters per minute. ඒ කියන්නේ විනාඩියට මිලිමීටර් කීයද? කියන්නේ විනාඩියට කොච්චරක්ද කියන එක කියලා. ඊළඟට G95 කියලා අපි උඩින් ලියලා තිබ්බොත් ඌ තේරුම් ගන්නවා මම මේ F අකුරෙන් දෙන හැම ෆීඩ් එකක්ම හැම වේගයක්ම දෙන්නේ inches per revolution. එක වටයක් කරනකොට අඟල් කීයක් යනවද? එක වටයක් කරනකොට මිලිමීටර් කීයක් යනවද? ඔය දෙකෙන් ඕන එකක් වෙන්න පුළුවන්. ගාන දීලා තියෙන හැටියට. උදාහරණයක් ගත්තොත් එහෙම අපි හිතන්න ප්‍රශ්නේ දීලා තියෙනවා ෆීඩ් රේට් එක 125යි මිලිමීටර්ස් per minute කියලා මේ උඩ එක. එතකොට අපි තෝරගන්න ඕනේ මොකද්ද? මේකේ මෙන්න මේ G94 කියන එකයි. ඒකේ තමයි මේ වේගය ගැන කතා කරන්නේ. හරිද? ඊළඟට ඊළඟ තියෙන්නේ අපිට බොහෝ විට දෙන්නේ මේ මිලිමීටර වලින්. හරිද? දැන් බැරි වෙලාවත් එහෙම විනාඩියට ඉන්චස් කියලා දීලා තිබ්බොත් එහෙම ඒක කතා කරන්න වෙන්නේ G94 වලින්. අපි හිතමුකෝ මෙන්න මෙහෙම ෆීඩ් රේට් එක දීලා තිබ්බා කියලා. ඒ කියන්නේ 100 millimeters per revolution කියලා. එහෙම තිබ්බොත් එහෙම අපිට ගන්න වෙන්නේ G95 කියන කෝඩ් එක. ඒක ගානේ ප්‍රශ්නේ මුලින් දීලා දෙනවා. එතකොට දීලා දෙන විදිහ අනුව තමයි අපි මේක ලියන්නේ. එතකොට එතනදී අපි G95 කියන එක ලියලා තමයි පටන් ගන්නෙ. හරිද? මේක මේ පියවරෙන් පියවර ලියන කතාවක්. එතකොට ඒක ලියනවා. ඔයාලට පේනවා නම් මේ මෙතන මේ තියෙන කලින් කියපු කතාව. data sheet එකේ කලින් විභාගයක් දීලා තිබ්බා. අපිට අර එක්සර්සයිස් එක දීලා තිබ්බ එකෙත් සර් දීලා තිබ්බා. අර විස්තර දීලා තිබ්බ එකේ තිබ්බා. මේ කතාව ඒ කියන්නේ G94 කියන්නේ ඉන්චස් හරි මිලිමීටර්ස් හරි විනාඩියට කොච්චරක්ද කියන එක. G95 කියන්නේ රෙවොලූෂන් එකකට කොච්චරක්ද කියන එක. ඒක ප්‍රශ්නේ අනුව තමයි තෝරගන්න තියෙන්නේ. මේ වගේ දිග වාක්‍ය වලින් දීලා තියෙනවා. මේක පොඩ්ඩක් කියවලා බලපුවම ඔයාලට තේරෙනවනේ මොකද්ද මේ කිව්වේ කියලා. බයක් නැහැනේ. ඒකයි කියන්නේ. හරි. ඊළඟට යුනිට්ස් කියන එකේදී G21 G20 කියලා කෝඩ් දෙකක් තියෙනවා. G21 කියලා ගහුවොත් එහෙම ඒක මිලිමීටර්, G20 කියලා ගහුවොත් එහෙම ඉන්චස්. ඕක සමහර තැන්වලදී හොයාගන්න බෑ. උදාහරණයක් විදිහට ඕක සමහර තැන්වලදී හොයාගන්න බැරුව යනවා. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම එදා අපිට දීලා තිබ්බ ප්‍රශ්නෙත් ඒ කියන්නේ එක්සර්සයිස් එකේ දීලා තිබ්බ එකෙත් මේ මෙහෙම කතාවක් තියෙන්නේ. මේ G21 වල ඉඳලා G23 වෙනකම් precision corner ring mode selection for linear and circular interpolation කියලා තියෙනවා. මේකේදී මේ කතාව අපිට ගන්න බෑනේ මෙතන. ඒකින්ද මේක දැනන් ඉන්න ඕන මේ G21 කියන එක ගන්න. හරිද? G21 කියන එක තමයි පාවිච්චි ගන්න ඕන. සමහර අවුරුදු වල මේක දීලා නැහැ. මේ තියෙන මේ 2016 පේපර් එක. මේක එහෙම ඔය කතාව දීලා නැහැ උනාට ඒක ලියලා පටන් ගන්න එක හොඳයි. ඒකින්ද ඒක මතක තියාගන්න G21. G21 කියන්නේ ඒක නැත්තම් එහෙම කතාවක් දැන් විභාගයට ගිය වෙලාවට හිතුනොත් එහෙම ඔයම යුනිට් සිලෙක්ට් කරගන්න කියලා තිබ්බා. මට G මොකක්ද කියන එක මතක නැහැ. කොහොම හරි එහෙම එකක් කියලා තිබ්බා. ඒ වුණාට දැන් මේ පොතෙත් නැහැ. එතකොට ඒක දාන්න ඕනද? එතකොට දාන්න ඕනේ නැහැ. නොදාන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. මේ දීලා තිබ්බොත් දාන්න වෙනවා. මේ තියෙන මේ 2016 දීපු ෂීට් එක මේකේ මේ ඕන දත්තයි එපා දත්තයි හැම එකක්ම තියෙනවා. අන්න මේක අර කලින් එකේ මට G90 G91 කියන එක පැහැදිලිව තියෙනවා. හරි අපි දැන් 2017 පාස් පේපර් ගන්න හදන්න ගමු. මේ ගානේදී කියන්නේ ඒකේ දීලා තියෙන එකෙන් කෝඩ් එක ලියන්න යන්නේ. බයන්න එපා. මේක ඇතුළතදී මම මේ කෝඩ් එකම දෙවිදිහකට ලියලා ඊට පස්සේ G කෝඩ් ඇතුලේ කියන්නේ G කෝඩ් නෙමෙයි නියුමරිකල් කෝඩ් ඇතුලේ කවර් වෙන්න ඕන සියල්ල කවර් කරන්න යන්නේ. මේක අවධානය ගහන් ඉන්න
කොහොමද කරන්න කියලා. මෙන්න මේක තමයි ප්‍රශ්නේ. හරිද? දැන් මේක කරන්න යන්නේ පළවෙනි කොටස් දෙක නෙමෙයි මුලින්ම කරන්න යන්නේ C කොටස. එයාලා කියලා තියෙනවා calculate the coordinates of the location at which the tool should be positioned during the machining operation and tabulate the results. හරිද? මේ කියන්නේ මැෂින් එක දැන් ඔය රූපේ කියන්නේ මෙන්න මේක. හරිද? ඔය යාලා දීලා තියෙන රූපේ තමයි මේක. මෙන්න මේක කපා ගන්න අපි මේ ටූල් එක යවන්න ඕන පාර මොකද්ද කියන එකේ තියෙන්න ඕන පොසිෂන් ටිකයි ඒ අදාළ පොසිෂන් වලට ඒ කියන්නේ මේ ටූල් එක මෙහෙම යවද්දි මේ තැන් වලින් නවත්තන්න වෙනවනේ. කඩ යවන්න වෙන්නේ. එකපාර යවන්න නැහැ. ඒ නවත්තන්න ඕන පොසිෂන් ටික මොනවද කියලායි ඒ වගේ කෝඩිනේට්ස් මොනවද කියලායි අහන්නේ. දැන් මේ ප්‍රශ්නේ යාලා දීලා නැහැ. මොකද්ද ටූල් එක මුලින්ම තියෙන පොසිෂන් එක මොකද්ද එහෙම කියලා. හැබැයි ඔයාලට මතක නම් අපිට අර දීලා තිබ්බ අසයින්මන්ට් එක තියෙන්නේ. ඒ අසයින්මන්ට් එකේ මෙන්න මෙහෙම කියලා තියෙනවා. හරිද? මේකෙත් කියලා නැහැ මැෂින් එක මුලින් තියෙන්නේ කොතනද කියලා. හැබැයි යාලා කියලා තියෙනවා මේ දැන් P0 වල ඉඳන් P1 වලට මෙන්න මෙහෙම තමයි මැෂින් එක යන්න ඕනේ කියලා. P0 කියන්නේ බිඳුව මේ මෙතන බිඳුව P1 කියන පොසිෂන් එක ඍණ 12යි ඍණ 12.5 ඍණ 12.5 කියලා. හරිද? ඒකෙන් තේරුම් ගන්න ඕන මැෂින් එක මුලින්ම තිබ්බේ මෙතන එතන ඉඳන් තමයි මෙතනට ගිහිල්ලා මෙතන ඉඳන් තමයි මේ කපාගෙන යන්නේ කියලා. හරිද? දැන් මේ අසයින්මන්ට් එකේ නම් යාලා ලකුණු කරලා දෙන ටූල් එක යන්න ඕන පාත් එක. ඒ ටූල් එක එළියෙන් යන්න ඕන කියන එක මම පොඩ්ඩක් විස්තර කරන්නම්. ඔයාලට කලින් වීඩියෝ බලුවත් තේරෙනවා මේක ඕන එක්කෙනෙක්ට තේරෙනවා. අපි හිතමුකෝ මේ හැමතිස්සෙම මේ කෝඩ් එක ලියන්නේ ටූල් එකේ මධ්‍ය ලක්ෂ්‍ය. ඒ කියන්නේ මේක හිතමුකෝ මේක තමයි අර කැරගෙන කෑල්ල මේක තමයි කපන කටුව. යටින් බැලුවොත් එහෙම මෙච්චරක් විශ්කම්බේ තියෙනවා මේ දැන්. එතකොට මේක අපි මේක දිගේ යවනවා කියලා හිතන්නකෝ. එතකොට මෙහෙම යවද්දි මේක නම් ඝනකම මෙන්න මේ මධ්‍ය ලක්ෂ්‍ය යන පාර තමයි අපි ලියන්න ඕන. එතකොට අපි හිතමු ටූල් එක ගෙනහිල්ලා දැන් මේක තමයි කපන්න ඕන හැඩේ මෙතනින්ම තිබ්බා කියලා. මෙතන තියලා මෙහෙම කපාගෙන යන්න හදනවා. හරිද? එතකොට මොකද වෙන්නේ? එතකොට මෙන්න මෙච්චර විස්කම්බයක් කැපෙනවනේ. එතකොට මෙන්න මේ වගේ රවුමක් කපලා ගිහිල්ලා මේ ඇතුලේ තියෙන පොඩි කෑල්ල තමයි ඉතුරු වෙන්නේ මේ දැන් මේ දීලා තියෙන රූපෙ දිගේ මේ આવොත් එහෙම. එතකොට අපි කරන්න ඕනේ මේ ටූල් එක එළියෙන් යවන්නයි ඕන. ටූල් එක එළියෙන් යවනවා කියන්නේ මේ ටූල් එක මධ්‍ය ලක්ෂ්‍ය යන්න කොච්චරක් දුරින්ද? මේ දීලා තියෙන පාරට වඩා මේ ටූල් එකේ විස්කම්බයෙන් භාගයක්. ඒ කියන්නේ ටූල් එකේ අරයක් දුරින් තමයි මේක යන්නේ. හරියටම කිව්වොත් එහෙම මේ තියෙන රූපේ මේ තියෙන අරය වගේ ප්‍රමාණයකින් ඕෆ්සෙට් කරා පුහාම යන ප්‍රමාණය වගේ තමයි. හරිනේ? ඒක තේරෙනවනේ. අර කලින් රූප බැලුවත් තේරෙනවා. මෙන්න මේක තමයි දීලා තියෙන රූපේ. හරිද? මෙන්න මෙහෙම රූපයක් දීලා දෙනවා. මෙන්න මෙහෙම ඩිමෙන්ෂන් දීලා දෙනවා. මේ ඩිමෙන්ෂන් අනුව අපි මෙන්න මේ වගේ වගුවක් හදා ගන්න ඕනේ. එක් පොසිෂන් මොනවද කියලා දාගෙන මෙන්න මෙහෙම. හරිද? මේ තියෙන වෙන එකක්. ප්‍රශ්න කිව්වොත් තියෙනවා diameter of the milling tool. ටූල් එකේ මේ විස්කම්බය මිලිමීටර් 20යි කියලා. එතකොට ඔයාලට තේරෙන්න ඕන මේ ටූල් එක කියන්නේ මේ උඩින් බලපුවම මෙන්න මේක න ะ. හරිද? මම මේක මේ මිලිමීටර් 20ක විස්කම්බයක් තියෙන තමයි ඇඳලා තියෙන්නේ. ඔයාලට පේන්න ඇතිනේ මිලිමීටර් 20යි තියෙන්නේ ඒකේ. හරිද? එතකොට මෙන්න මේ ටූල් එක මේක නම් අපි ඒක යවන්න ඕන කොයි පාරද? එතකොට මිලිමීටර් 20ක් නම් අනිවාර්යයෙන්ම මේ පාරට 10ක් එළියෙන් තමයි යවන්න ඕන. හරිද? ඒ කියන්නේ මේ කපන්න ඕන රූපෙට 10ක් එළියෙන් තමයි යවන්න ඕන. හරිනේ? එහෙම කරලා තමයි මම දැන් මේ පාර ලකුණු කරගත්තේ. හරිද? ඉස්සල්ලාම ඔයාලත් ගන්න ඕන ඒ රූපේ ඇඳගත්තට පස්සේ ඒකට එළියෙන් මේ 10ක් එළියෙන් තියෙනවා කියලා හිතාගෙන ඒක මතක තියාගෙන ලකුණු ගන්න ඕන. දැන් ටූල් එක ගන්න ඕන පොසිෂන් මොනවද කියලා මම කිව්වොත් එහෙම මුලින්ම කියලා තියෙන්නේ කොහොමද? ටූල් එක තියෙනවා කියන P1 P note වල මේ කතාව අරකේ කියලා නෑ. මේ ප්‍රශ්න කියලා නෑ. උනට මම අර ප්‍රශ්න දෙක තුනක් කම්බයින් කරලා කියන්නේ. එතකොට හිතන්නකෝ මුලින්ම ටූල් එක තියෙන P note වල. හරිද? ටූල් එක තියෙන්නේ මෙන්න මෙතන. ඊළඟට ඔය ටූල් එක අපි ගේන්න ඕන මේක කපන්න නම් උතන තියාගෙන බෑනේ. ඔය ටූල් එක අපි ගේන්න ඕන මේ ටූල් එක අපි ගේන්න ඕන මෙන්න මේ පොසිෂන් එකට. හරිද? දැන් මේ 10ක් එළියෙන් යන රූපෙනේ මේක. එතකොට මෙතෙන්ට ගේනවා. ඊළඟට මේක ගෙනියනවා
ඔහොම මෙන්න මේ පොසිෂන් එකට මේ P2 කියන එකට. හරිද? එතකොට මේ අයිනම කපාගෙන ඇවිල්ලා. ඊළඟට මෙතන දැන් මේ ආක් එක ගන්න තියෙන්නේ ආක් එක කපන්න නම් ආක් එක පටන් ගන්න තැනට එනකන් කෙලින් යනවා මේක මෙන්න මෙහෙම. මෙතෙන්ට එනකන් P3 වලට එනකන් කෙලින් එනවා. ඊට පස්සේ මේක දිගේ කොහොම කපාගෙන ගිහිල්ලා P4 කියන තැනට එනවා. හරිද? P4 කියන තැනට එනවා. ඊට පස්සේ මේ P4 කියන තැන ඉඳන් P5 වලට එනකන් දැන් ආයෙ කොහොම කෙලින් යනවා. ඇයි මේක මෙහෙම යන්න බෑනේ. මෙහෙම කපාගෙන ගියොත් ඔයාලට තේරෙන්නේ මේ ටූල් එකට කැපෙනවා කියලා මේ රූපෙත්. එතකොට ඒකින්ද මෙතන ඉඳන් මෙතෙන්ට P5 වලට යනවා. P5 වල ඉඳන් ආයෙ කෙලින්ම P6 වලට මෙහෙම කෙලින් කපාගෙන යනවා. එතකොට පේනවන්නේ ගානට කැපිලා යනවා. කැපෙ ගිහිල්ලා ආයෙ මෙන්න මේ ආක් එක උඩ ආක් එකක් තියෙනවානේ. මෙන්න මේ ආක් එක පටන් ගන්න කොතනින්ද P6 වලින්. එතකොට මේ P6 වල ඉඳලා මේක ආක් එක දිගේ මෙහෙම කපාගෙන ගිහිල්ලා මෙන්න මේ P7 කියන තැනට එනවා. හරිද? එතෙන්ට ආවට පස්සේ P7 වලින් ඉඳන් P8 වලට මෙහෙම කෙලින් කපාගෙන එනවා. ඊළඟට P8 වලින් ඉඳලා මේ P1 කියන තැනට ගිහිල්ලා මැෂින් එක සාමාන්‍ය බිඳුව පොසිෂන් එකේ තමයි ඕෆ් වෙන්නේ. හරිද? එතකොට ඒක මෙන්න මෙහෙම මෙතෙන්ට ගිහිල්ලා මේ P0 වලට ගිහිල්ලා ඕෆ් වෙනවා. ඕක තමයි කතාව. හරිද? ඕක තමයි කතාව. එතකොට මෙන්න මේ තියෙන්නේ ඒ ටූල් එක යන පාර්ට් එක. මෙන්න මේ පොසිෂන් ටික තමයි ගන්න ඕන. ওই පොසිෂන් ටික ගන්න හැටින් තේරුම් ගන්න වෙනවා. තේරුම් ගන්න කියන්නේ කෙනෙක්ට තේරෙනවනේ ඔෆ්සෙට් කරපුවාම දැන් මේ වගේ තැනක ඉඳන් දැන් උදාහරණයක් දෙන්න මේ P2 වල ඉඳලා මෙහෙම මෙතන ආක් එක ගියා වෙන්න බෑනේ. අනිවාර්යෙන් මෙහෙම කෙලින් ගිහිල්ලා මෙතන ඉඳන් තමයි කැපලා යන්නේ. ඒව තේරෙන්න ඕන. ওই ටික තේරුම් ගත්තාම ඇති. දෙක තුනක් කරලා බලන්න එතකොට තේරෙනවා. හරිද? දැන් ওই තැන් වල ඛණ්ඩාංක ගන්න ඕන. ඛණ්ඩාංක ගන්නේ කොහොමද? දැන් P නෝට් බිඳුව නම් හරිද? ටූල් එක 10ක් එළියෙන් නම් යන්නේ. පල්ලයට 10ක් ඇවිල්ලා මේ පැත්තට 10ක් ගියාම P1 කියන්නේ ඍණ 10. ඊළඟට අපිට දීලා තියෙනවා දැන් මේ කෑල්ල මේ දිග 100යි කියලා. හරිද? මේ දිග 100යි. එතකොට මේ දිග 100 නම් මෙතන ඉඳලා මෙතෙන්ට 100යි. එතකොට මෙතන 10ක් එළිය තියෙන්නේ. එතකොට මෙතන ඇබ්සලියුට් ඛණ්ඩාංකය කියන්නේ මෙතන හරියටම මෙතන ඛණ්ඩාංකය කීයද? මෙතන ඛණ්ඩාංකය ඇවිල්ලා කියන්නේ ඛණ්ඩාංකය ඇවිල්ලා මෙතන 100යි. මෙතනින් 10ක් එළියට ගියාම 10යි. පල්ලෙහා ඍණ 10යි. 100 110 ඍණ 10යි. හරිනේ. මෙතන 100යි 10ක් එළියෙන් 110යි ඍණ 10යි. ඊළඟට 10ක් උඩට යනවා 110යි බිඳුවයි. ඊළඟට මෙහෙම මෙතෙන්ට ගියාම මේක කැල්කියුලේට් කරලා බලන්න එන්නේ 130යි 20යි. ඊට පස්සේ මෙතන P5 කියන එක ඛණ්ඩාංකෙන්නේ 140යි 20යි. ඊළඟට කෙලින් උඩට යන්න තියෙන්නේ එතකොට x ඛණ්ඩාංක වෙනස් වෙන්නේ නැහැ. P6 කියන්නේ 140යි 50යි. ඊළඟට මෙහෙම ආපුවාම P7 කියන්නේ 100යි 90යි. ඊළඟට P10 කියන්නේ මේක එක දිගට වෙන්න තියෙන. ඒතකොට y ඛණ්ඩාංක වෙනස් වෙන්නේ නැහැ. ඔයාලට තේරෙනවද දැන් මෙතන බිඳුව නම් මේ තියෙන්නේ 10ක් මේ පැත්තෙන්. ඒ කියන්නේ 10ක් මේ පැත්තට ගිහිල්ලා 80ක් උඩින් තියෙන්නේ. එතකොට මෙතන හොඳටම තේරෙනවනේ. මෙතන බිඳුව නම් 10 මේ පැත්තෙන් කියන්නේ x ඛණ්ඩාංකේ ඍණ 10යි. 80ක් උඩින් නම් තියෙන්නේ. මෙතන ඉඳන් මෙතෙන්ට මේ කෑල්ල 80යි. තව 10ක් එළියෙන් නම් 90යි. එතකොට y ඛණ්ඩාංකය 90යි. ඔන්න ඔහොම තමයි මේක හොයාගන්න ඕන. මේ ඛණ්ඩාංක ටික පුළුවන් නම් මේ වගේ වගුවක ලියා ගන්න. ඒක හොඳයි. ඒක තමයි ලියලා පෙන්නන්න ඕන. හරිද? ඒක ලියලා පෙන්නන්න ඕන. ඒක එහෙම අහලා තියෙනවා. දැන් අපි පටන් ගමු කෝඩ් එක ලියන්න. මෙතන ඉඳන් හොඳට අහගන්න මේක තේරුම් ගත්තට පස්සේ දැන් මම මේක එක කෝඩ් එක පළවෙනිටම එයාලා අහලා තියෙන විදිහට ලියලා පෙන්නනවා. ඊළඟට වෙනත් ක්‍රමයක් තියෙනවා. ඒකටත් ලියලා පෙන්නනවා. ඒකෙදි ක්‍රම දෙකකට මේක කවර් වෙනවා. හරි. දැන් අපි පටන් ගමු. මේ කෝඩ් එක ලියද්දි මුලින්ම තේරුම් ගන්න ඕන මේ මැෂින් එක දුවන්නේ කොහොමද කියලා. හරිද? අර කලින් කිව්වා වගේ මේක තියෙන්නේ මේ බිඳුව P0 කියන පොසිෂන් එකේ තමයි මේක තියෙන්නේ. අපි හිතමු මේක තමයි කපන්න ඕන තැන. ඊට පස්සේ කපන්න ඕන එකේ ඝනකම මම මේ වෙන එකකට හදපියා. ඔයාලට පැහැදිලි කරන්න කියන්නේ දැන් මෙතන P0 නම් මෙතන P1. මේකට එන්නේ කොහොමද? මැෂින් එක සාමාන්‍යයෙන් වැඩ කරන්නේ කොහොමද? ඕක ඔළුවට තියාගන්න ඕන.
දැන් ඔන්න කෝඩ් එක ලියන කතාව පටන් ගන්නයි යන්නේ. මුලින්ම කරන්නේ මොකද්ද? මෙතන තියාගෙන මැෂින් එක ඔන් කරනවද? නෑ. තියාගෙන මැෂින් එක ඔන් කරන්නේ. මුලින්ම වේගෙන් කියන්නේ රැපිඩ්. අපි වේගෙන් ගන්නවා මැෂින් එක උඩට. ඒ කියන්නේ අර කපාගෙන යන තරම් හෙමින් ගෙනියන්න ඕනේ නැහැ මේ කැපෙන්නේ නැත්තම් වල. මැෂින් එක මෙහෙම උඩට ගන්නවා. ඊට පස්සේ ආයෙත් අර පුළුවන් තරම් වේගෙන් මේ P1 කියන තැනට ගේනවා. ඒ කියන්නේ ෆීඩ් කරන වේගෙන් තරම් යන්න ඕනේ නැහැ, හිමීට යන්න ඕනේ නැහැ. මැෂින් එකට පුළුවන් වේගය යනවා. මොකද තාම කපන්න පටන් ගත්තේ නැහැ. දැන් මෙතනදී මොකද කරන්නේ? දැන් අපි ඔන්න කපන්න පටන් ගන්නයි යන්නේ. ඕක ඔතනින් පල්ලෙහාට බැස්සුවා කියන්නේ දැන් කපන්න පටන් ගන්නවා. එතකොට කපන්න පටන් ගද්දි මොකද්ද ගන්න ඕන? ඉස්සරලාම මැෂින් එකේ ඔය කැරගෙන තලයේ මේ ටූල් එක කැරගෙන පටන් ගන්න ඕන. ටූල් එක කරකවන්න පටන් ගන්නවා. ඊට පස්සේ අපි අර කටින් ෆ්ලුයිඩ් එකක් දාන්නේ. ඒ කියන්නේ කපනකොට අර හොගාල එන ඔයිල් පාරක් හරි වතුර පාරක් හරි මොකක් ලුබ්‍රිකන්ට් එකක් තියෙන්නේ. ඒක ඔන් කරන්න පටන් ගන්න ඕන. ඒක ඔන් කරලා ඊට පස්සේ ඒ ෆීඩ් රේට් එකෙන් ඒ කියන්නේ හෙමින් දැන් යවන්නේ අර කලින් වගේ දඩබඩ ගාලා යවන්නේ. අර දීලා තියෙන ෆීඩ් රේට් එක තියෙනවනේ. ඒ ෆීඩ් රේට් එකෙන් හෙමීට මෙන්න එහෙම පල්ලෙහාට බස්සනවා. ඒ කියන්නේ දැන් එතකොට කපාගෙන ගිහිල්ලා මේ පල්ලෙහාට එනවා. හරිනේ. දැන් යන්නේ ෆීඩ් රේට් එකේ. ඕක තමයි කතාව. ඔන්න දැන් ප්‍රශ්නේ තියෙනවා. ඔන්න දැන් අපි දැන් කණ්ඩාංක හොයාගෙන තියෙන්නේ. අපි දැන් මේක ඉස්සරහට කරගෙන යන්නයි යන්නේ. හරි. දැන් ඔන්න කෝඩින් පාර්ට් එක පටන් ගන්නයි යන්නේ. ඔයාලා ළඟ තියෙනවා නම් මේ අසයින්මන්ට් එකේ අපිට දීපු අසයින්මන්ට් එකේ අර මෙන්න මේ වගුව. හරිද? මෙන්න මේ වගුව තියෙනවා නම් ඒකත් බලා ගන්න. ඒකත් උදව්වක් වෙයි. ඊට පස්සේ අපිට ප්‍රශ්න පත්‍ර වල දීලා තියෙන වගු ඒවත් බලා ගන්න. මම දැන් මේ කෝඩ් එක විස්තර කරගෙන ගානට කරගෙන යන්නයි යන්නේ. මේක ඇතුළේදී ඔක්කොම කවර් වෙනවා. මේකෙදි මුලින්ම කියන්න ඕන ප්‍රශ්නේදී මුලින්ම කියනවනේ යාලා මෙන්න මේ තත්ත්ව ටික දීලා තියෙනවා. හරිද? ෆීඩ් රේට් එක මෙච්චරයි. ඊළඟට diameter of the milling tool එක මෙච්චරයි. ඊට පස්සේ ඒක සලකලා නැබලිවේ thickness of the workpiece. ඔය මැෂින් එකේ workpiece එක මිලිමීටර් 10ක් තියෙනවා. ඊළඟට spindle speed එක 1200 revolutions per minute. හරිනේ. දැන් මෙයාලා ප්‍රශ්න ඇතුළේදීම කියනවානේ කෝඩිනේට් මේ ගන්න කරන්න කියලා. මේ හොයාගන්න කියලා. එතකොට අපි දැන් කෝඩිනේට් දන්නවනේ. එතකොට අපිට ලේසියෙන් වැඩි ඇබ්සලියුට් කෝඩිනේට් සිස්ටම් එකට යන එක. හරි. එහෙම නැතත් පුළුවන්. එතකොට ආයෙ වලට මේක ගන්න කර ආයෙ නටන්න යනවා. දැන් විභාගෙද වෙලාව නැහැනේ. අපි දැන් කෝඩිනේට් එක දන්නවනේ මැෂින් එක කොතනින් කොතෙන්ද යන්න ඕනේ කියලා. ඉතින් ඒක පාවිච්චි කරලා තමයි දැන් අපි ලියන්න යන්නේ. හරිනේ. මුලින්ම පළවෙනි පේලිය ලියන්නේ අපි ලියනවා N01. හරිද? N01 කියන්නේ පළවෙනි කෝඩ් බ්ලොක් එක ලියන්න යන්නේ. හරිද? N01. ඊට පස්සේ අපි මේක කියනවා G90. මම අර කලින් කිව්වා මොකද්ද? G90 කියන්නේ absolute coordinate system එක. ඒක තමයි පාවිච්චි කරන්න කියලා කියනවා. දැන් මේ මැෂින් එකට මේ මොනවද තේරෙන්නේ නැති මැෂින් එකට අපි එක එක උට කියලා දෙනවා. අපි එකපාරට කෝඩිනේට් එක මෙතනින් ඉඳන් මෙතෙන් යන්න කියලා x10 x25 වගේ දුන්නොත් උට තේරෙන්නේ නැහැ. එතකොට අපි කියලා දෙන්න ඕන අපි මේ කියන්නේ absolute coordinate system එකෙන් කියලා. ඒක ඔන්න කියනවා. තේරුම් නැත්නම් අපහ වීඩියෝ එක ගිහලා බලන්න මම ඕක විස්තර කරනවා. හරිද? විස්තර කරලා තියෙනවා. absolute coordinate system එකේ යන්නේ කියලා. ඊළඟට G94 කියන්නේ මොකද්ද? G94 කියන්නේ ෆීඩ් එක. ෆීඩ් එක කොහොමද කියන්නේ? ෆීඩ් එකේ මොකද්ද G94 කියන්නේ? මේ G94 කියන්නේ දැන් මේ ප්‍රශ්නේ දීලා තියෙන්නේ ෆීඩ් එක මේ ප්‍රශ්නේ දීලා තියෙන්නේ මිලිමීටර්ස් per minute කියලානේ. එතකොට මිලිමීටර්ස් per minute කියන කතාව තියෙන්නේ මේ G94 එක. දැන් බැරි වෙලාවක් දුන්නා නම් මිලිමීටර්ස් per revolution කියලා. එතකොට යන්න වෙන්නේ G95 එකට. පටල ගන්න එපා මේ කියලා තියෙන්නේ මේ જાති දෙකකින් දීලා තියෙනවා. හරිද? ස්පින්ඩල් ස්පීඩ් එක වෙනයි ෆීඩ් එක වෙනයි. හරිද? ෆීඩ් එක අපි දාන්නේ F අකුරෙන්, ස්පින්ඩල් ස්පීඩ් එක දාන්නේ S අකුරෙන්. ඒක දැම්ම මෙතෙන්ට අදාළ නැහැ. මුලින්ම කියන්න ඕන අපි ෆීඩ් එක හඳුන්වලා දෙන්නේ මිලිමීටර්ස් per minute වලින් කියලා.
ඒක තමයි මෙතන මේ ලියලා තියෙන්නේ. හරිනේ G94. ඊළඟට units G21. G21 කියන්නේ මොකද? අපි මේකෙන් කියන්නේ අපි unit දාන්නේ මිලිමීටර වලින් කියලා. මේකෙදි නම් අර මං කිව්වේ මේ පොඩි කේස් එකක් තියෙනවා මේ මෙතනදී G21 කියන එක ගන්න. හරිද? G21. ඒ කියන්නේ අපි මෙතන මේ G21 එකෙන් කිව්වේ මිලිමීටර වලින් තමයි අපි මේක මේ කතා කරන්නේ කියලා. ඊට පස්සේ අපි දැන් ඔන්න ඒ දත්ත ටික දීලා ඉවරයි. අපි දැන් බලමු දෙවෙනි පේලිය. දෙවෙනි පේලියේදී ලියන්නේ N02 කියන්නේ දෙවෙනි පේලිය. අපි මේක කියන්නේ මොකද්ද? මේක ටූල් එක වේගෙන් ගෙනියන්නේ. මම අර කලින් විස්තර කරේ ටූල් එක වේගෙන් ගෙනියනවා. මොකද අපි කපන්න පටන් ගන්න නැහැ නේ. වේගෙන් ගෙනියන්නේ. ගෙනියන වේගෙ මුලින් ලියන්න ඕන. හරිද? ඒ කියන්නේ මුලින් වේගෙන් ගෙනියනවා. ගෙනියන්න කලින් මොකද්ද කරන්නේ? 10ක් උස්ස ගන්න ඕන. 10ක් උස්සනවා කියන එක ලියන්නේ Z10යි. Z axis එක දිගේ 10ක් උස්සනවා. උඩට උස්ස ගන්න. හරිනේ. ඊට පස්සේ ඒක ඉවර වුණාට පස්සේ මේ තිත එකම වයි තියන්න. ඒක විස්තර කරොත් එහෙම කියන්නේ මේ P note වල ඉඳන් දැන් මිලිමීටර් 10ක් උස්සලා තියෙන්නේ. හරිද ටූල් එක. ඊළඟට N03 තුන්වෙනි වේලිය. අපි මොකද්ද කරන්නේ? අපි වේගෙ. හරිද? ආයෙත් ගෙනියන්නේ වේගෙන්නේ. තාම කපන්න පටන් ගන්න නැහැ නේ. වේගෙන් ටූල් එක ගෙනියනවා කොතෙන්ද? මෙන්න මේ පොයින්ට් එකට. ඒක ලියන්නේ කොහොමද? දැන් අපිට මේක ගෙනියන දුරද ලියන්නේ නැහැ. අදාළ තැන කණ්ඩාංක ලියන්නේ. එතකොට ලියන්නේ x ඍණ 10යි y ඍණ 10යි. හරිනේ. x ඍණ 10ටයි y ඍණ 10ටයි ගෙනියනවා. දැන් ටූල් එක තියෙන්නේ කොතනද? මෙන්න මෙතන. හරිනේ. දැන් අපි අර කලින් කිව්වා වගේ පල්ලෙහාට ටූල් එක දැන් බස්සලා කපණ්ඩයි පටන් ගන්න යන්නේ. හැබැයි මෙතනදී ඔයාලට මතක නම් ටූල් එක තිබ්බේ මෙන්න මෙතන. හරිද? ටූල් එක තිබ්බේ මේ බිංදුව බිංදුව කියන්නේ මේ ෂීට් එකේ උඩ ලෙවල් එකේ. හරිනේ. එතකොට අපි 10ක් ඉස්සුවා. වේගයෙන් මෙතෙන්ට ගෙනාවා. දැන් ඔන්න කපන්න පටන් ගන්න යන්නේ. කපන්න පටන් ගද්දි අපි කොච්චරක් පාත් කරන්න ඕනද? පාත් කරන්න ඕන 20ක් පාත් කරන්න ඕන වගේ වෙනවා. හැබැයි බිංදුව බිංදුව ලෙවල් එක කියන්නේ මෙන්න මේ ලෙවල් එක. එතකොට අපි ඇත්තටම පාත් කරන්න ඕන ඍණ 10ක් නේ. ඒ කියන්නේ අපි දැන් ටූල් එක මෙහෙම කපාගෙන මෙතෙන්ට වෙනකම් බස්ස ගන්න ඕන නම් මේ තියෙන තැනට සාපේක්ෂව බස්සන්න ඕන කොතනද? සාපේක්ෂ නෙමෙයි sorry. ඇබ්සලියුට් කෝඩිනේට් වලින් ගත්තාම ඍණ z වල z ඍණ 10 කියන පොසිෂන් එකටයි බස්සන්න ඕන. හරිනේ. ඒක තේරෙනවද? දැන් මේක කපනවා කිව්වට එහෙම දැන් ලේසියෙන් කරන්න බෑ. හරිද? ඔන්න දැන් අපි ලියන්න පටන් ගත්තා. හතරවෙනි කෝඩ් එක. දැන් මේක කපාගෙන පල්ලෙහාට බහින්න ඕන නම් ස්පින්ල් එක ඔන් කරන්න ඕන. හරිද? ස්පින්ල් එක ඔන් කරන්න ඕන. ස්පින්ල් එක ඔන් කරද්දී ස්පින්ල් එක ඕෆ් කරන්න එකක් තිබ්බට ඔයාලා හොයලා බලුවොත් එහෙම දැන් ස්පින්ල් එක ඕෆ් කරන්න ඒවා තිබ්බට මේ ස්පින්ල් ඕෆ් කරන්න කෝඩ් එකක් තිබ්බට ස්පින්ල් එක ඔන් කරන්න කෝඩ් එකක් නැහැ. ස්පින්ල් එක ඔන් කරනවා කියන්නේ ස්පින්ල් එක කරගෙන වේගයක් දෙනවා කියන එක. කියන්නේ කට්ට කරගෙන වේගයක් දෙනවා. ඒක ඔන් කිරිල්ලක් නැහැ. 10න් කරගෙන කිව්වොත් 10න් කරගෙනවා. එතකොට කරගෙනවනේ. ඔන් කරුවා වගේ තමයි. එතකොට අපි දෙන්න ඕන ස්පින්ල් ස්පීඩ් එක අපිට ප්‍රශ්න කීයක්ද දීලා තියෙන්නේ? ප්‍රශ්න දීලා තියෙනවා 1200 revolutions per minute තමයි මේක කරගන්නේ කියලා. හරිනේ. එතකොට අපි එතන S 1200 කියන එක දෙනවා. හරිනේ. ඊළඟට කපන්න පටන් ගත්තාම ඊළඟට මොකද කරන්න ඕනේ? කටින් ෆ්ලුයිඩ් එක ඔන් කරන්න ඕන. කටින් ෆ්ලුයිඩ් ඔන් කරන කෝඩ් එක M07. හරිනේ. ඔන්න දැන් කටින් ෆ්ලුයිඩ් එක ඔන් කරා. දැන් ඔක ඔන් කරාට පස්සේ දැන් අපි ස්පින්ල් එක පල්ලෙහාට දාන්න යන්නේ. දැන් කපන ප්‍රොසෙස් එක පටන් ගන්නවා. N05. හරිනේ. පස්වෙනි පියවර. දැන් මෙතනදී අර කලින් වගේ වේගෙන් දඩබඩ ගාලා එහාට මෙහාට ගෙනියනවද? මේ මෙතන මේ G00 කිව්වා වගේ වේගෙන් යනවද නැහැ? දැන් මෙතන ෆීඩ් එක දීලා තියෙන වේගය තියෙන්නේ. අන්න ඒ වේගෙන් තමයි යන්නේ. හරිද? ෆීඩ් එක දීලා තියෙන වේගෙන් යන්න ඕන. එතකොට අපි මෙතන ගන්න G01. හරිනේ. එමීට යන්නේ. Z පල්ලෙහාට දැන් අර කපලා බස්සන්න යන්නේ. Z කීයද? Z ඍණ 10ක්. හයි.
ප්‍රශ්නේ දීලා තියෙනවා thickness එක මිලිමීටර් 10 කියලා. එතකොට පල්ලෙහාට මිලිමීටර් 10ක් බස්සන්න බෑ. කියන්නේ z ඍණ 10 කියන පොසිෂන් එකට යන්න ඕන. z ඍණ 10යි. ඊළඟට ෆීඩ් එක කියද්ද? ෆීඩ් රේට් එක CI කියලා දීලා තියෙනවානේ. අපි දැන් ඒක ලියනවා. FCI. හරිනේ. ෆීඩ් රේට් එක 100කින් දැන් කපාගෙන පල්ලෙහාට බහිනවා. හරිනේ. දැන් අපි ඉන්නේ මෙන්න මේ පොසිෂන් එකේ. ඊළඟට මොකද කරන්නේ? ඊළඟට මේක මෙහෙමම කපාගෙන යන්න තියෙන්නේ මේ P2 කියන පොසිෂන් එකට එනකම්. ඒ කියන්නේ 110 ඍණ 10 කියන පොසිෂන් එකට එනකම්. එතකොට කෙලින්ම කියන්නේ N06 6 වෙනි පේලිය G01 අයියේ G01 කියන්නේ දැන් වේගෙන් නෙමෙයි දැන් කපාගෙන යන වේගෙනේ. එතකොට හිමීට යන්නේ. කොතෙන්ද යන්න ඕන? X 110යි y ඍණ 10යි. ඔතෙන්ද තමයි යන්න ඕන. හරිනේ. කෙනෙක්ට අහන්න පුළුවන් දැන් Z පොසිෂන් එක ගැන කියන්නේ නැද්ද? අපි මේකටත් ෆීඩ් එකක් දානවද? එහෙම කරන්නේ නැහැ. හරිද? ඒක හේතුව මෙන්න මේකයි. ඒ කියන්නේ මේකේ වෙනස් කරන දේවල් විතරයි ඉස්සරහට ලියන්නේ. දැන් ෆීඩ් එක කියන එක අපි දැන් මේ ෆීඩ් කරන වේගය වෙනස් කරනවද? නැහැ. එකම වේගෙන් තමයි වටේම යන්නේ. එතකොට ඒක වෙනස් කරන්න ඕනේ නැහැ. Z ඍණ 10යිමනේ තියෙන්නේ. ඒ කියන්නේ ටූල් එක අර මේක ඇතුලට බස්සලානේ තියෙන්නේ. ඒක වෙනස් කරන්න නැහැ. එතකොට ඒව ලියන්නේ නැහැ. වෙනස් වෙන පොසිෂන් එක විතරයි ලියන්නේ. හැම පොසිෂන් එක කියලා මේකේ හැම පොසිෂන් එකක්ම දාන්න ඕනෙත් නැහැ. වෙනස් වුණොත් විතරයි ඒක දාන්නේ. හරිනේ. දැන් මෙතන ඉඳන් මෙතනට යනකොට සම්පූර්ණ වෙනස් කණ්ඩාංක දෙකක්. අපි එතකොට කෝඩ් එක ලියන්නේ N06 දැන් කඩාගෙන මෙතන යන්නේ නැහැ. ෆීඩ් කරන වේගෙන්මයි යන්නේ. G01 X 110යි. ඔච්චරයි. ඇයි මම y එක ලිව්වේ නැත්තේ? මේ කෝඩ් වලදී හැමතිස්සෙම බලන්න ඕන අලුතෙන් දෙයක් වෙනවා නම් විතරයි ලියන්නේ. දැන් උදාහරණයක් විතර මේ ෆීඩ් එක මම විතර දාලා නැහැ. ෆීඩ් කරන එක වෙනස් කරන්න නැහැනේ. 110ම තමයි 100ම තමයි දෙකටම යන්නේ. ඒතකොට ඒක වෙනස් කරන්න නැහැ. Z කෝඩිනේට් එක ලියන්න ඕනද නැහැ. ඇයි අපි ටූල් එක දැන් බස්සලාමයි තියෙන ඍණ 10ක් බස්සලා තියෙන්නේ. ආයේ ඒක උස්සන්න වාත් ගන්න නැහැ. ඊළඟට මේ කලින් තිබ්බේ කොතනද? කලින් තිබ්බේ මේ 100 ඍණ 10 ඍණ 10 කියන තැන. එතකොට මේකෙදි වෙනස් වෙලා තියෙන්නේ මේ x කණ්ඩාංක විතරයි. y කණ්ඩාංක වෙනස් වෙන්නේ නැහැ නේ. ඒතකොට අපි ඒක ලියන්නේ නැහැ. හරිනේ. ඒක තමයි කතාව. දැන් මෙතන ඉඳන් මොකද ගන්න යන්නේ? අපි දැන් මෙතන ඉඳන් මේ ටූල් එක P3 කියන පොසිෂන් එකට ගෙනනවා. එතකොට එතනදී වෙනස් වෙන්නේ මොකද්ද? y කණ්ඩාංක විතරයි. කලින් තිබ්බේ 110යි ඍණ 10යි. දැන් 110යි බිඳුවේ. හරිනේ. 110යි බිඳුවට යනවා කියලා. එතකොට ලියන්නේ N01 හත්වෙනි බ්ලොක් එක G01 අපි යන්නේ හිමීටමයි. හරිනේ. යන්නේ හිමීටමයි. ඊට පස්සේ y කණ්ඩාංක වෙනස් වුණා කීයකටද? y බිඳුව වුණා. ඕක තමයි වෙච්ච වෙනස. හරි. දැන් මෙතනදී පොඩි කතාවක් තියෙනවා කියන්න. හරිද? හරි. මේ ආක් එකක් ලියනකොට ආ කෝඩ් එකේ ආක් එක යන්න ඕන කොහොමද කියලා ඒකේ ක්‍රම දෙකක් තියෙනවා. හරිද? පළවෙනි ක්‍රමය තමයි ආක් එකේ සෙන්ටර් එක යොදාගෙන ආක් එකේ සෙන්ටර් එක කොතනද තියෙන්නේ කියලා යොදාගෙන ඒක ලියන එක. දෙවෙනි එක ආක් එකේ අර යොදාගෙන ලියන එක. දැන් මම මේකේ සෙන්ටර් එක හොයාගත්තා. මේ ආක් එකේ සෙන්ටර් එක තියෙන්නේ 130යි බිඳුව කියන පොසිෂන් එකේ තමයි මේ ආක් එකේ සෙන්ටර් එක තියෙන්නේ. ආක් එකේ අර 20යි. අපි කපන්න යන පාර ඒ කියන්නේ මේ යාලා දීලා තියෙන එක නෙමෙයි. දැන් අපි කපාගෙන යන පාරේ මේ අඳින ආක් එකේ සෙන්ටර් එක 130 මේක තියෙන්නේ අර 20යි. හරිනේ. ඕක ලියන්නේ මෙහෙමයි. මේ තමයි පළවෙනි ක්‍රමය. පළවෙනි ක්‍රමයට ලියද්දි මෙන්න මෙහෙමයි ලියන්නේ. N8 G2 X 130 Y 20 I 20 J බිඳුව. මේ තමයි පළවෙනි ක්‍රමය. මේකද අපි ලියලා තියෙන්නේ ඒ අදාළ ආක් එකේ සෙන්ටර් එකේ පොසිෂන් එක යොදාගෙන. කෝඩ් එක විස්තර කරන්න.
පළවෙනි වේලිය n බිඳුව යට කියන එක ඔයාලා දන්නවා මොකද්ද කියලා. G02 කියන්නේ මොකද්ද? මේ අපිට එයාලා දීලා තියෙන data sheet එක අනුව G02 කියන්නේ clockwise, G03 කියන්නේ counter clockwise. එතකොට අපි මේ කපන ආක් එක මෙහෙම යන්නේ clockwise නම් ඔර්ලෝසුවේ කටු කරගෙන පැත්තට නම් G02 කියලා ලියන්න ඕන. ඔර්ලෝසුවේ කටු කරගෙන නැති පැත්ත අනිත් පැත්තට නම් G03. මේ CW කියන්නේ clockwise, CW කියන්නේ counter clockwise. හරිනේ. දැන් අපි අඳින ආක් එක කොහොමද යන්නේ? අපි අඳින ආක් එක යන්නේ මේ පැත්තට. මේ P3 කියන එකේ ඉඳන් P4 කියන පොසිෂන් එකට. මේ පැත්තට ඔර්ලෝසුවේ කටු කරගෙන මෙතන ඉඳන් මෙහාට. එතකොට ඔර්ලෝසුවේ කටු කරගෙන පැත්ත එයාලා දීලා තියෙන්නේ මොකක් කියලාද? G02 කියන එකෙන් තමයි ලියන්න ඕන. මොකද මේ හරිනේ. දැන් ඔන්න G02 ලියුවා. x 130යි y 130යි. x 130යි y 130යි කියන්නේ කලින් වගේම යන්න ඕන පොසිෂන් එකේ ඛණ්ඩාංක. මොකද මේක ඔයාලට පේනවනේ. දැන් මෙතන ඉඳන් මෙතෙන්ට යනකොට x ඛණ්ඩාංකات වෙනස් වෙලා y ඛණ්ඩාංකات වෙනස් වෙලා. ඒ කියන්නේ ඒ ඛණ්ඩාංක දෙක අපි ලියලා පෙන්නන්න ඕන. x 130යි y 20යි යන්නේ. හරිනේ. y 20. දැන් ඊළඟට මොකද්ද මේ ලියලා තියෙන්නේ? මේක කැරගෙන්න ඕන කොතන වටේද කියන එක. එතකොට i 20යි j බිඳුවයි කියලා ලියලා තියෙන්නේ. දැන් කැරගෙන්න ඕන කොතන වටේද කියවහම ඔයාලට පේනවා ඉතින් දැන් කැරගෙන්න ඕන පොසිෂන් එක තියෙන්නේ 130යි බිඳුවයි නේ උනට මම ලියලා තියෙන්නේ 20යි බිඳුවයි කියලා. ඒකේ හේතුව මේකයි. හරිද? ඒ පොසිෂන් එක ලියන්නේ මම මෙතන මේ ඛණ්ඩාංක ගත්තේ මේ දෙක අතර වෙනස බලන්න. ඇත්තටම ඛණ්ඩාංක ඕනෙත් නෑ. ඇත්තටම බලපුවම මේ 20 දන්නවනේ. ඔතන i වලින් ලියන්නේ අපි කොතන ඉඳන් කොතෙන්ද යන්නේ කියන එකෙත් දැන් පටන් ගන්න තැන දෙන්නේ. පටන් ගන්න තැනට සාපේක්ෂව සෙන්ටර් එකේ පිහිටීම ලියන්න ඕන. පටන් ගන්න තැනට සාපේක්ෂව සෙන්ටර් එකේ පිහිටීම කීයද? x ඛණ්ඩාංක 20ක වෙනසක් තියෙනවා, y ඛණ්ඩාංක වෙනසක් නැහැනේ. y ඛණ්ඩාංක බිඳුවක වෙනසක් තියෙන්නේ. ඔයාලා හිතන්නකෝ දැන් මේ වගේ වෙන තැනකින් කරගුණා කියලා. එතකොට y ඛණ්ඩාංක සමුත් වෙනවා. දැන් මෙතන x ඛණ්ඩාංක වෙනසකුත් නැහැ. x ඛණ්ඩාංක වෙනසක් තියෙනවා 20ක, y ඛණ්ඩාංක වෙනස බිඳුවයි. ඒක තමයි ලියන්නේ. හරිද? සාමාන්‍ය විදිහටම පේලිය G02 කියන්නේ clockwise කරගෙනවා කියන්නේ x 130ටයි y 20 කියන පොසිෂන් එකට යන්න ඕන. ඒ යන අතරේ මේක රේඩියස් එක මේක මේ කරගෙන සෙන්ටර් එක තියෙන්නේ අපි අර කියපු තැන ඉඳන් අපි පටන් ගන්න තැන ඉඳන් 20ක් ඒ කියන්නේ ධන මේ පැත්තනේ. ධන x ධන මෙහාට y ධන මෙහාටනේ. එතකොට x ධන පැත්තට මේ පැත්තට 20කින් තමයි තියෙන්නේ ඒක. ඒක තමයි මේ ලියලා තියෙන්නේ. y වෙනසක් නැහැනේ. y ඛණ්ඩාංක වෙනසක් නැහැ. එතනම තමයි තියෙන්නේ. හරිනේ. ඕක තමයි මේ ලියලා තියෙන්නේ. ඊළඟට මේකම තව විදිහකට ලියන්න පුළුවන්. හරිද? ඒකම ලියන අනිත් විදිහ තමයි මම මෙතනම ලියලා පෙන්නන්නම්. n බිඳුවයි යට. ඒ කියන්නේ 8 වෙනි පේලිය කියන්නේ මේක මෙහෙම ලියන්න මේ දෙකෙන් එකයි ලියන්න ඕන. හරිද? G02මයි. අනිත් විදිහ කියලා කරගෙන පැත්ත වෙනස් වෙන්නේ නැහනේ. G02මයි. ඊළඟට x 130ට යන්න ඕන. y 20 කියන පොසිෂන් එකට යන්න ඕන. ඒකත් එහෙමයි. මෙතනදී කරන්නේ ඔය කතන්දර මොනවද දාන්න පොසිෂන් එක මේ සෙන්ටර් එක කොතනද කියලා දාන්නේ. කෙලින්ම දානවා R 20යි කියලා. R 20යි. හරිනේ. හරිනේ R 20යි. මේ ක්‍රමයේ වැඩි භාවිතා කරන්නේ නැහැ අපි. හරිද? ඒකින්ද මේ ij වලින් දාන ක්‍රමය තමයි වඩා සුදුසු. හරිද? මේක නිකන් මතක තියාගන්න. මේක මෙහෙම දෙකම දාන්න ඕනේ නෑ. හරිනේ. ඊළඟට තේරෙනවනේ ක්‍රම දෙකම කිව්වා. ඊළඟට දැන් මේ P4 කියන එකේ ඉන්නේ. P4 ඉඳන් P5ට යන්න තියෙන්නේ. සාමාන්‍ය විදිහටම කලින් කිව්වා වගේම y ඛණ්ඩාංක වෙනසක් වෙන්නේ නැහැ. x ඛණ්ඩාංක විතරයි වෙනසක් වෙන්නේ. x ඛණ්ඩාංක 140ට යනවා. එතකොට ලියන්න තියෙන්නේ
n09 දැන් අර කලින් කියපු ක්‍රමය මොකද්ද කපාගෙන යන්නේ මේ ආක් කතන්දරයක් නැහැ ෆීඩ් රේට් එකෙන් යන්නේ මේ සමහරු මේ කෝඩ් වල ඉන්ටර්නෙට් එක බලද්දි තේරෙන්නේ මේ මේකකට F අකුරක් දාලා තියෙනවා. ඒ කියන්නේ යාලා ආක් එක වෙන ෆීඩ් රේට් එකකින් කපනවා නම් තමයි දාලා තියෙන්නේ. අපි එහෙම කරන්නේ අපි දැන් අර මුලින් දීපු ෆීඩ් රේට් එකේමයි දිගට වෙන්නේ. හරිද? ඒකින් හින්දා ඒ කපන වේගය වෙනසක් වෙන්නේ නැහැ. දැන් යන්නේ අර ෆීඩ් රේට් එකේ යන අර වේගෙන් යනවා නෙමෙයිනේ. දැන් ආ හැමින් යන්නේ. G01 අර උඩින් කියපු කතාව දැන් ආක් වල කපතේ තමයි අර 0203 කතාව වෙන්නේ. කෙලින් යන්නේ වගේ එක්ක G00 ඒ කියන්නේ වේගෙන් යනවා නැත්නම් G01. ඒ කියන්නේ වේගෙන් නෙමෙයි අර කපාගෙන යන වේගෙන් යන්නේ. හරිද? G01 x කණ්ඩායම් විතරක් වෙනස් වුණා x 140 කියන කණ්ඩායමකට ගියා. හරිනේ. දැන් අපි ඉන්නේ P5 කියන ෆොෂන් එකේ. ඊළඟට P5 ඉඳන් P6ට යද්දි මොකක්ද වෙලා තියෙන්නේ? y කණ්ඩායමක වෙනස් වෙලා තියෙනවා x කණ්ඩායමක වෙනස් වෙලා නැහැ. y කණ්ඩායමක y50 කියන තැනට ගිහිල්ලා දෙනවා. ඕක ලියනවා n10 G01 G01 කියන්නේ දන්නවා අර ෆීඩ් රේට් එක යන්නේ y කණ්ඩායමක විතරයි වෙනස් වුනේ y කණ්ඩායමක 50 කියන තැනට ගියා. හරිනේ. දැන් ආය අර කතාව වෙනවා දැන් ආය ආක් එකක් කපන්න යන්නේ. හැබැයි මෙතනදී ආක් එක කපන්නේ කොයි පැත්තටද? මෙන්න මේ පැත්තට. තේරුණානේ? මෙන්න මේ පැත්තට තමයි ආක් එක කපන්නේ. ඒ කියන්නේ ඔරලෝසුවේ කටු කරගෙන පැත්තට නෙමෙයි අනිත් පැත්තට. මේකේ අරය 40යි ඒක නිකම්ම හොයාගන්න පුළුවන්. මේ මෙතන 30යි නම් මේකේ එතකොට සෙන්ටර් එක මෙතන එතන ඉඳන් 10ක් එළියෙන් යනවා කියන්නේ අරය 40යි. මේකෙත් මේ ඔයාලට හොයාගන්න පුළුවන් මෙතන සෙන්ටර් මෙතන අරය 30යි. ඒ කියන්නේ මේකේ 10ක් මේ පැත්තෙන් යන්නේ. එතකොට සෙන්ටර් එකේ ඉඳන් 20යි. හරිනේ. මට කලින් වැරදුනා මම අර කලින් කිව්වේ IJ ප්‍රොසෙෂන් එක දාලා ලියන්න කියලා. එහෙම ඕනේ නැහැ දැන් මෙතන. මේක තියෙනවා නම් ඒ කියන්නේ අපිට කෙලින්ම මේ දෙවෙනි දිහ ගත්ත හැකි. අයි අරය හොයාගන්න එක ලේසියිනේ. හරි. දැන් මෙතන තියෙන්නේ මොකද්ද? P6 වල ඉඳලා P7 වලට යන්න ඕන ඔරලෝසුවේ කටු කරගෙන පැත්තට අරය 40ක් වෙච්ච වෘත්තය. ඕක ලියන්නේ කොහොමද? යවන්නේ එතකොට කෝඩ් එක ලියන් තියෙන්නේ n11 ඒ කියන්නේ 11 වෙනි පේලිය G 03 G03 ගන්න මේ කියලා දෙන්නේ counter clockwise යනවා නම් G03 ඊට පස්සේ x 100 කියන පොසිෂන් එකට එනවා y 90 කියන පොසිෂන් එකට එනවා r 40ක් වන වෘත්තයක් ඔස්සේ මං ඕන්නම් මේක මම ලියලා පෙන්නන්නම් අනිත් විදිහට කියන්නේ n11 G03 මයි counter clockwise කරගන්නේ යන්න ඕන පොසිෂන් එකත් එකයි x y y 90 අර කලින් විදිහට අනිත් විදිහට ඒ කියන්නේ මේක සෙටර් එකේ කණ්ඩායමක 100යි 50. ඒ කියන්නේ මේ දෙක අතර ગેප් එක කීයද? මේ පටන් ගන්න ස්ථානයට සාපේක්ෂව ඍණ 40ක් x කණ්ඩායමක වල වෙනසක් තියෙනවා y කණ්ඩායමක වල වෙනස 0යි. හරිනේ. එතකොට x කණ්ඩායමක වෙනස y කියන එක ඍණ 40යි y කණ්ඩායමක වෙනස 0යි. හරිනේ. ඕක තමයි කෝඩ් එක අනිත් විදිහට ලියනවා. හරිනේ. දැන් අපි ඊළඟ පීරියඩ් එනවා. n අපි දැන් ඊළඟ පීරියඩ් එනවා. n 12 වෙනි පේලිය. මෙතනදී අපි කරන්න තියෙන්නේ දැන් මේ C90 කියන තැන ඉඳලා මේ P7 ඉඳලා P8 වලට යන්න. එතකොට වෙනස් වෙලා තියෙන්නේ මොකද්ද? වෙනස් වෙලා තියෙන්නේ x කණ්ඩායම් විතරයි. x ඍණ 10 වෙලා තියෙනවා. එච්චරයි. ෆීඩ් රේට් එකේ මොනවත් වෙනසක් වෙන්නේ නැහැ. ඒකින්ද අපි ඒක දිගටම යන්නේ ඒකමයි. x ඍණ 10ට යනවා. හරිනේ. දැන් ඊළඟට තියෙන්නේ මෙන්න මේ P8 වල ඉඳලා
P1 වලට එන්න. එතකොට නැස්සලා තියෙන y කණ්ඩායම් විතරයි. y ඍණ 10 වෙලා තියෙනවා. හරිනේ. N13 වෙනි පෙළිය y ඍණ 10. හරිනේ. y ඍණ 10 වෙලා තියෙනවා. ඔච්චර තමයි x කලින් තිබෙන 10 දැන් ඍණ 10 වෙනසක් වෙලා නැහැ. වෙනසක් වෙන එක විතරයි ලියන්නේ. හරිනේ. දැන් කපල ඉවරයි. දැන් කරන්න වැඩ වගේක් තියෙනවා. හරිද? මෙතනදී දැන් කපල ඉවරනා නම් අපිට ඕන නම් ආයේ ටූල් එක ගෙනියන්න පුළුවන් බිංදුව බිංදුව පොසිෂන් එකට. හරිද? බිංදුව බිංදුව පොසිෂන් එකට ගෙනියන්න පුළුවන්. හරි දැන් මේක අපි කපල ඉවරයිනේ. එතකොට දැන් අපි මෙතෙන්ට ගියා කියලා දැන් මේ රූප සම්පූර්ණව කපල ඉවරයි. දැන් අපිට කරන්න පුළුවන් එක දෙයක් තමයි මේක බිංදුව බිංදුවට ගෙනහිල්ලා ඊට පස්සේ ටූල් එක ආයෙ උස්සලා ඕෆ් කරලා දාන්න පුළුවන්. මම දැන් එච්චර කරන්න යන්නේ නැහැ. මම මේ ටූල් එක මෙතනම ඕෆ් කරනවා. ඒක කරන්නේ මෙහෙමයි. හරිද? මම ලියලා ඊට පස්සේ කියන්න N14 වෙනි පෙළිය M02 ඔච්චරයි කතාව. M02 කියන්නේ මොකද්ද? M කෝඩ් වල දීලා තියෙනවා. M02 කියන එක මේක කෙලින්ම සයිකල් එක කම්ප්ලීට් වුණාට පස්සේ ඕෆ් කරන මැෂින් එක ස්පින්ඩල් එක ඕෆ් වෙනවා, කූලන්ට් ඕෆ් වෙනවා. ඒ කියන්නේ අර දියරේන එක ඕෆ් වෙනවා. ඊට කටින් ෆ්ලුයිඩ් එක ඕෆ් වෙනවා. ඊට පස්සේ ෆීඩ් එක මේ බ්ලොක් එක කපල ඉවරනාට පස්සේ මේ ලාස්ට් එකේදී තමයි මේක දෙන්නේ. හරිද? ඕක පැටලෙන්න පුළුවන් ඔයාලට. විභාගෙදිත් මේ දෙකම තියෙනවා. මෙන්න මේකක් තියෙනවා. M30 කියන එක. මොකද්ද මේ M30 කියන්නේ? M30 දෙන්නේ මොකද්ද? මේකෙත් ඒකෙත් කියනවා මේ ඔක්කොම ඕෆ් වෙනවා කියලා. හැබැයි මොකද්ද කියන්නේ? ආයෙ මේක to the beginning යනවා. ආයෙ මේ කතාව කරගෙන ගන්නවා. ඒකින්ද M2 විභාගවලත් ඔයාලට පෙන්වන්න ඕන මේ M2ක් දීලා තියෙනවා, M30ක් දීලා දෙනවා. හරිනේ. මේකේ මට කොහේ හරි මේ කියන්නත් ඕන මේ කුප්පිය ඇතුලේ මොකක් හරි මං අතේ වැරද්දක් කියවලා තියෙනවනේ. කියන්නේ මොකක් හරි වැරදි දෙයක් ඉගෙනilla තියෙනවනේ. ඒක මට කියන්න අනිත් පැත්තට ඊට පස්සේ මම ඒක හැමෝම දැනුවත් කරලා දාන්න මෙන්න මේක ඇල්වැරදි මේක හරියන්න ඕනේ කියලා. මොකද නැත්තම් බැච් එකම කෙලවෙනවනේ. දැන් මම මේක තේරුම් ගත්ත දේ තමයි දැන් මේ M02 කියන එක තමයි හරිම එක මේක කියන්නේ එතනින් ඔක්කොම ඉවරයි. මේක කිව්වොත් එහෙම මුලට යන කතාව. හරිනේ. කටින් ඒක එහෙමත් තියෙනවා. නැත්තම් ඕක අපිට තවත් විදිහකට ලියන්න පුළුවන්. N14 එකම අපිට ලියන්න පුළුවන් කොහොමද? M02 එක ගහලා ඔක්කොම ඕෆ් කරන්න නැතුව M08 M05 මේකමයි. හරිද මේ? මේකමයි මේ ඒ තියෙන්නේ මේකමයි. මේක sorry මේ පියවරමයි මේ වෙන විදිහකට. හරිද? මෙතනදි කරලා තියෙන්නේ නිකම්ම ඕෆ් කරලා තියෙන්නේ. M08 කියන්නේ මොකද්ද? M08 කෙලින්ම කටින් ෆ්ලුයිඩ් එක ඕෆ් කරලා තියෙන්නේ. M08 වලින් කටින් ෆ්ලුයිඩ් එක ඕෆ් කරලා මේ ප්‍රශ්න පත්‍රයේ දීලා තියෙන එක අපිට මේකෙත් තියෙනවා. M08 වලින් කරන්නේ ඕෆ් කටින් ෆ්ලුයිඩ් එක ඕෆ් කරන එක. හරිනේ. කටින් ෆ්ලුයිඩ් එක ඕෆ් කරන එක තමයි ඒකෙත් කරන්නේ. ඊළඟ මම මොකක්ද ලිව්වේ? M05 කියන්නේ මොකද්ද? ස්පින්ඩල් එක ඕෆ් කරන එක. ඒ කියන්නේ කරගෙන ස්පින්ඩල් එක ඕෆ් කරලා දානවා. හරිනේ. එතකොටත් ඉතින් වෙන්න තියෙන දේවල් ඔක්කොම කරලා ඉවරයි. ස්පින්ඩල් එක ඕෆ් කරලා දානවා. මම නම් කියන්නේ හොඳම විදිය තමයි කලින් එක M02 වලින් මේක ඕෆ් කරලා දාන එක. සියලු පද්ධතිය සම්පූර්ණයෙන්ම ඕෆ් කරලා දානවා. ඊළඟට ඕනනම් ඔයාලට පුළුවන්
ඊළඟ පියවරත් ඉතින් මම ලියන්න. ඊළඟට ඕනනම් ඔයාලට පුළුවන් 15 වෙනි පියවර විදිහට අපේ මේ ටූල් එක වේගෙන් උඩට උස්සනවා. දැන් ඔක්කොම ඔෆ් කරලා තියෙන්නේ. G0 වලින් උඩට උස්සනවා. උඩට උස්සනවා කියන්නේ කොහොමද? ඉසෙට් දාන 10ක් වෙනකන් උස්සනවා. ඒ කියන්නේ ඉසෙට් බිඳුව කියන්නේ අර ලෑල්ල උඩ මට්ටම තව 10ක් උස්සනවා. ඊළඟට N16 විදිහට මුල් පොසිෂන් එකට ඕනනම් ගෙනියනවා. ඒ ගෙනියන්නෙත් වේගෙන්මයි. දැන් අර කපලා කරලා ඔක්කොම ඉවරනේ. කපන්න දෙන්නලාට වේගෙන් ගියර කමන්නේ. x බිඳුව y බිඳුව. මේ කතාව ඉවරයි. හරිනේ. මෙන්න තියෙන කෝඩ් එක. මේ පැත්තෙන් ලියලා තියෙනවා. ඇවිල්ලා මේ අර ඔප්ෂනල් එක. මම ඒක මැද්දදී කියලා දුන්නානේ. මොකද්ද මේ කියන එක කියලා කතාව. ඕක තමයි මට තේරිච්ච ඉතින් කෝඩ් එක. ඒක තමයි ඔයාලටත් කියලා දුන්නේ. ඕකේ තව එක විදිහක් තියෙනවා. ඒකත් මම කියලා නතර කරන්න. ඒක කියලා දුන්නා මේකේ මුළු තියරිය සම්පූර්ණම ඉවරයි. අපි හිතමු හරිද? ටූල් එක ඇත්තටම ගෙනියන්න ඕන මේ පාර ටික එළියෙන් තමයි ගෙනියන්න ඕන. හරිද? එළියෙන් තමයි ගෙනියන්න ඕන. එතකොට ටූල් එක එළියෙන් ගෙනියද්දී මෙන්න මෙහෙම කියලා අපි අර අනිත් කෝඩිනේට් සිස්ටම් එකට අර මම මුලින් කිව්වේ මොකද්ද? දැන් අපි G90 වලින් ගියේ. G90 වලින් යන්නේ නැතුව G91 වලින් යනවා. G91 වලින් යද්දිත් අර කතාවම තමයි. හරිද? අර කතාවම තමයි පොඩි වෙනසක් වෙනවා. මම මේ දෙකම එක ළඟ වුණනම් තියාගෙන ගහන්න. එතකොට වල ලේසියි. හරිද? මුලින්ම N01 හරිනේ. N01 G91 කියන්නේ අර ඉන්ක්‍රිමන්ට් එක. ඒ කියන්නේ පවතින තැන ඉඳලා ඊළඟ තැනට තියෙන වෙනස තමයි අපි දැන් කියන්නේ. හරිනේ. ඊළඟට G94 එකෙන් කිව්ව එක මතකයිදනේ? ෆීඩ් එක දෙන්න මෙන්න මේකෙන් කියලා. හරිද? මිලිමීටර්ස් per minute එකෙන් තමයි ෆීඩ් එක දෙන්නේ. ප්‍රශ්න තියෙන්නේත් එහෙමනේ. ෆීඩ් එක මිලිමීටර්ස් per minute එකෙන් තියෙන්නේ. ඒකෙන් දෙනවා කියන්නේ මේක ගාන දෙන්නේ නැහැ. අපි ගාන අගය කියන්නේ ඒක. ඊළඟට G21 කලින් කතාවම තමයි. හරිද? ඒ කියන්නේ G21 කියන්නේ යුනිට්ස් දෙන්නේ මිලිමීටර වලින්. ඊට පස්සේ දෙවෙනි පිළියෙට එනවා. වේගෙන් යන්නේ G00. දැන් අර ආයෙ කතාව යන්නේ මේ මෙතන ඉඳලා. හරිද? බිඳුවේ ඉඳලා ඉස්සුවා මෙතෙන්ට ගෙනාවා. මෙතනින් පල්ලෙහාට දැම්ම කපාගෙන ගියා. ඕකනේ. බිඳුවේ ඒ කියන්නේ උස්සනවා. ඉසෙට් 10ක් වෙනකන් උස්සනවා. ඒක අවුලක් නැහැනේ. මොකද ස්පින්ඩල් එක තියෙන්නේ මේ ලෙවල් එකේ. ඒ කියන්නේ බිඳුව කියන මේ සර්ෆේස් එක තියෙන ලෙවල් එක බිඳුව නම් බිඳුව තමයි තියෙන්නේ. සාපේක්ෂව ලිව්වත් කොහොම ලිව්වත් 10ක් තමයි උස්සන්නේ. හරිනේ. 10ක් උස්සනවා. ඊට පස්සේ මෙතෙන්ට ගේනවා. මෙතනදී පොඩ්ඩක් කතාව වෙනස් වෙනවා. මොකද්ද? පාත් කරන්නේ කලින් නම් පාත් කරේ මේ දැන් මෙතන බිඳුව නම් ඍණ 10 තමයි පාත් කරේ. දැන් මෙතනදී සාපේක්ෂවනේ මෙතෙන්ට සාපේක්ෂව මෙතෙන්ට ඍණ 20ක් පාත් කරන්න යනවා. ඔන්න ඔක තමයි වෙනස. හරිද අරගේ? ඔක තමයි වෙනස. 10යි. ඊළඟට N03 තුන්වෙනි පියවර වේගෙන් ගෙනියන්නේත් G00 කොතෙන්ටද ගෙනියන්නේ? x ඍණ 10යි y ඍණ 10කට මේකම ලිව්වේ. ඒකම තමයි ලියන්නේ. ඇයි එතනදිත් වෙන්නේ මේ බිඳුවට සාපේක්ෂවනේ ගෙනියන්නේ. බිඳුවට සාපේක්ෂව කණ්ඩාංකත් ඒකමයි. මේකත් සාපේක්ෂවත් x ඍණ පැත්තට 10යි y ඍණ පැත්තට 10යි. මෙතෙන්ට අවිල්ල තියෙන්නේ. හරිනේ. මේකෙන් ගෙනාවා. ඊළඟට N04 කියන්නේ හතරවෙනි බේලිය
ස්පීඩ් 1200යි ඒක දීලා තියෙනවා. ඊළඟට M07 කටින් ෆ්ලුයිඩ් එක ඔන් කරා. දැන් කපන්නයි යන්නේ. N05 පස්වෙනි බේලිය G01 දැන් අර කපන වේගෙන් හිමීට පහත් කරන්න යන්නේ. පහත් කරද්දි කොච්චරද පහත් කරන්න අර කලින් කිව්වා වගේ කලින් නම් පොසිෂන් ඒක කණ්ඩාංගෙ තිබ්බේ ඍණ 10 ඍණ 10 ඉඳ පහත් කරනවා. නමුත් මෙතන උස්සලා තියෙන්නේ දැන් 10ක්. එතකොට 10 ඉඳන් බිඳුවට පහත් කරලා බිඳුව ඉඳන් තව 10ක් පහත් කරනවා. ඒ කියන්නේ Z ඍණ පැත්තට 20ක් ගෙනියන්න ඕනේ. ඒ කියන්නේ Z ඍණ 20. හරිනේ. Z ඍණ 20 ෆීඩ් එක 100යි කියලා දීලා තියෙනවා. 100ෙන් ගෙනියනවා. හරිනේ. දැන් අපි ඉන්නේ දැන් මෙතන මේක දැන් පහත් කරලා තියෙනවා. මෙතන ඉඳන් මෙතෙන්ට කීයද? දුර 120යි. හරිනේ. එතකොට කරන්න තියෙන්නේ අර කලින් වගේම තමයි කතාව වෙනස් වෙන්නේ කොච්චරක් ගෙනියනවද කියන එක. හරිද? කොච්චරක් ගෙනියනවද කියන එක. එතකොට මෙතන ඉඳන් මෙතෙන්ට 120යි. x පැත්තට එච්චරයි වෙනස වෙන්නේ. N06 අයවෙනි පියවර ගෙනියන්නේ මීටර්. ඒකින G01 x පැත්තට 120ක් ගෙනියනවා. මේ දෙක සස් දාන්න පුළුවන්. මෙතන මේ තියෙන එක හරියද? ඒ කියන්නේ කලින් ගෙනිච්ච කලින් අපි ලිව්වේ ඛණ්ඩාංකයට x 120 කියන x 110 කියන ඛණ්ඩාංකයට. දැන් තියෙන්නේ x පැත්තට 120ක් ගෙනියන්න ඕන මේක. ඒතකොට එච්චරයි. හරියද? ඊළඟට දැන් මෙතන ඉන්නේ P2 කියන එකේ P3 වලට යන්න මොකද ගන්න ඕන? කලින් නම් ලිව්වේ බිඳුව x බිඳුව පොසිෂන් එකට ගියා කියලානේ. දැන් මේ තියන්නේ ඉන්තන්ට සාපේක්ෂවනේ මේ ලියන්නේ. ඔය කතාව වෙන්නේ G91 දාලා පටන් ගත්ත එකෙන් හරියද? ඉන්තන්ට සාපේක්ෂව 10ක් උඩට යනවා. කියන්නේ y පැත්තට 10ක් යනවා. ඒක ලියන්නේ N07 G1 G01 එක කියන්නේ හිමීට යන්නේ y පැත්තට 10ක් උඩට යනවා. මේ කතාවත් කියලා මෙන්න ඊළඟට ආක් එක ලියන හැටි. ආක් එක ලියන හැටි මට උතෙන්ට තමයි එන්න ඕනේ. ආක් එක ලියද්දිත් අර කියන දෙවිදිහටම ලියුව හැකි. එතනදී වෙනස වෙන්නේ එතනදී දැන් කලින් ලිව්වේ මොකද්ද? කලින් ලියන්නේ ඛණ්ඩාංක වලට. මේ ඛණ්ඩාංක ඉදලා මේ ඛණ්ඩාංකයට ගියා කියලා. දැන් ලියන්නේ මේ තියෙන තැන ඉඳලා මෙච්චරක් උඩට මෙච්චරක් මෙහාට ගියා කියලා. කොච්චර දුරට ගිහිල්ලා තියෙන්නේ? මෙතන 110යි මෙතන 30යි 130යි කියන්නේ x පැත්තට ගිහිල්ලා තියෙනවා 20ක්. y පැත්තට ගිහිල්ලා තියෙනවා මෙතන බිඳුවයි මෙතන 20යි කියන්නේ 20ක්. හරිනේ. ඒ කියන්නේ ඉන්න තැනට සාපේක්ෂව G91 දාලා දිවර ඉන්ක්‍රිමන්ට් ක්‍රමයෙන් හින්දා ඒක මම මුලින්ම විස්තර කරා ඉන්ක්‍රිමන්ට් ක්‍රමය කියන්නේ මොකද්ද කියලා. මෙතෙන්ට මෙච්චරක් ගියා මෙතෙන්ට මෙච්චරක් ගියා. තේරුම් නැත්තම් මේ වීඩියෝ එක ආයෙ සැරයක් බලන්න. එතකොට මේ හොඳටම තේරෙයි. N08 G02 G02 කියන්නේ ඔරලෝසුව කටු කරගෙන පැත්තට බැන්නේ ක්ලොක්වයිස් යන හින්දා. දැන් x කලින් නම් ලිව්වේ x 130 20 කියන පොසිෂන් එකට යනවා කියලා. දැන් ලියන්නේ x 20ක් උඩට x 20ක් ධන පැත්තට y 20ක් ධන පැත්තට යනවා. අර කතාවමයි. මෙතනදී කොහොමදත් ij කතාව සාපේක්ෂව ලිව්වේ. ඒ කියන්නේ ij කතාව කලින් ලිව්වෙත් මේ ඉන්න තැනට සාපේක්ෂව මෙච්චරයි කියලා. හරිද? ඉන්න තැනට සාපේක්ෂව මෙච්චර කියලා. මේකෙත් ඒක වෙනසක් වෙන්නේ නැහැ. ඉන්න තැනට සාපේක්ෂව සෙන්ටර් එක 20යි x දිශාවට 20ක් තියෙනවා y දිශාවට වෙනසක් නැහැ. මේ i වලින් කියවෙන්නේ x දිශාව ගැන y වලින් j වලින් කියන්නේ y දිශාව ගැන. කලින් වගේම i 20යි j බිඳුවයි. හරිනේ. ඕකම අර තව විදිහකට ලියන්න පුළුවන් r තලා මම හිතන්නේ ඒක ලේසි එහෙම ලියන එක. හරිද? එතකොට ලියන්නේ N08 වෙනි පෙළිය N08 වෙනි පෙළිය G02 කපන්න කොයි පැත්තටද? මගේ පැත්තට පල්ලෙම ලියලා පෙන්නනවා. G02 ඔරලෝසුව කටු කරගෙන පැත්තට තමයි යන්නේ. x 20යි y 20යි. කලින් හිටිය තැනට සාපේක්ෂව 20ක් උඩට 20ක් දකුණට යන කෙනෙක් කියන්නේ
x ධන දිශාවට 20යි y ධන දිශාවට 20යි යනවා කියන එක. දැන් මෙතන r අර කලින් වගේම රේඩියස් එක 20යි 20. තේරෙනවද? මේක කවුන්ටර් ක්ලොක්වයිස් පැත්තට යනවා නම් මෙතන 3 කියලා දානවා. හරිනේ. දැන් සම්පූර්ණම කෝඩ් එක ලියන හැටි කරලා තියෙන්නේ. ඊළඟට අපි ප්‍රශ්නේ අර ඉතුරු කියන්නේ අපි අතහැරලා ගිය AB කොටස් දෙකත් මේව කරලා බලමු. මේකේ මෙතනදී ප්‍රශ්නේ අහනවා what is the main function of a programmable logic controller PLC installed in CNC unit කියලා. ඒ කියන්නේ logic control අර PLC එක PLC කියන්නේ programmable unit logic controller CNC එක දෙන මේ programmable logic control එකේ කාර්යය මොකක්ද කියලා. හරිනේ. programmable logic control එක කියන්නේ මොකද්ද? අපි අර මුලින් කතා කරපු CNC එකේ කොටස් හතරක් තියෙනවා කියවනේ. ඒ කියන්නේ CNC එකේ තියෙන ප්‍රධාන කොටස් හතරක් තියෙනවා. ඒ කියන්නේ processing unit, ඊට පස්සේ input ප්‍රධාන කොටස් නෙවෙයි අතරම එක ಜಾති හතරක් තියෙනවානේ. input, output, operator interface devices, ඊළඟට programmable logic controllers. මේ programmable logic controllers ගැන තමයි අහලා තියෙන්නේ. මේ programmable logic controller එකෙන් තමයි මේකේ මේ automation වැඩේ කරන්නේ. එතකොට CNC සිස්ටම් එකක් ඇතුලේ programmable logic control එක කාර්යය තමයි අර ඒ mechanical behavior එක කියන්නේ ඒකේ අර axis එහාට මෙහාට යන එක. ඊට පස්සේ අර සියලුම දේවල් spindle speed අනම්මනම් ඒ ඔක්කොම ටික මේ අර software එකේ expectation අනුව ඒ කියන්නේ software එකෙන් කියන විදිහ අනුව මේ axis සහ ඒ අදාළ දේවල් හසුරවන එක තමයි ඒකේ කාර්යය. හරිනේ. මේ උත්තරේ ලියවන හරි ඔකට. ඊළඟට දෙවෙනි ප්‍රශ්නේ අහනවා briefly describe the advantages of introducing a distributed numerically controlled system of a modern factory. ලෝකේලා. අර මම කලින් කිව්වා වගේ මේ DNC කියන එක කියන්නේ අර distributed NC program එක අර central program computer එකට දැම්මම පස්සේ ඒක ඇවිල්ලා අර අනිත් CNC machine ගොඩක MCUත් එක්ක communicate කරනවා network එකක් වගේ. ඕක තමයි කියන්නේ. හරිද? එතකොට ඒකේ ප්‍රයෝජන තියෙන්නේ මෙන්න මේවා. කියන්නේ reliability මෙතන තියෙන්නේ. මේ set එක මේකෙන් අපිට හොඳටම ලියන්න පුළුවන් ඒවා තමයි මේ fast production එක වේගවත් කරනවා. මොකද එක එකට දාන්න ඕනේ. එක ගානට මේකට දාන ඊට පස්සේ අර lead time එක අඩු කරනවා. මේ lead time එක ගැන අපිට ගන්න දෙන්නේ. lead time එක අඩු කරනවා. ඊට පස්සේ safer higher productivity එක වැඩි වෙනවා. මොකද වෙලාව අඩු වෙනවා කියන්නේ productivity එක වැඩි වෙනවා. product කියන්නේ අනික එක එකට බලවලා දාදී පැටලෙන්නෙත් නැහැ. මොකද මේක machine එකෙන් එන්නේ. අර එක එකට දානවා වගේ නෙමෙයි. ඊට පස්සේ quality එක වැඩි. ඔය කතා ටික තමයි. හරිනේ.